තෙරුවන් සරණයි. ඔබ මේ සවන් දීමට සූදානම් වන්නේ පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සී ස්වාමීන් වහන්සේ සමග ශ්‍රාවක පිරිසක් පැවැත් වූ පෞද්ගලික සාකච්ඡාවක පටිගත කිරීමකටය. මෙය පෞද්ගලිකව පැවැත් වූ සාකච්ඡාවක් වුවද එහි සාකච්ඡා වන ධර්ම කරුණු ධර්මයේ සොයන බොහෝ දෙනාට ප්‍රයෝජනවත් වේ යන අදහසින් අන්තර්ජාලයට මුදා හැරෙන. එම නිසා මෙහි පටිගත කිරීමේ ගුණාත්මක භාවයේ ඇතුළු අනිකුත් නොවැදගත් කරුණු සඳහා අවධානය යොමු නොකර සූත්‍රයට හා විනයට ගලපා බලා ධර්ම කරුණු පමණක් උකහා ගැනීමට උත්සාහවත් වන ලෙස මෙත් සිතින් සිහිපත් කරමු. තෙරුවන් සරණයි. දැන් කරගෙන අපි ඇහැගෙන ගණිත ඉස්සෙල්ලා දැන් මස්සසස් නෙමෙයි කියලා හිතනවා වෙනම ඇහක් තියනවා කියලා හිතනවා සයින්ද. එතකොට මේ ඇහැ කියන එක සකස් වෙන දේ නැස වෙනවාස. එතකොට ඒක හෙව්වොත් එතන මම කියන එකට උත්තරයක් තියෙනවා හැංගීමකුත් ඇති වෙනවා. හැබැයි එහෙම හිතලා මමත් ඉන්නවා සයින්ද. එතකොට අපේ කෝණයෙන් අපිට ඒක දිහා හිතන්න පුළුවන්කමක් නැද්ද කියන ප්‍රශ්නේ එනවා. මම ප්‍රශ්න ටිකක් අහන්නම්. මස්සහැ කියන එක දැන් බුදුරන් වහන්සේ ධර්මයේ තුල අලුත් දෙයක් කියලා නැහැ. දැන් මේ 327 මම ඔක කිව්වට එක අලුත් දෙයක් කියලා නැහැ. අපට නොපෙනෙන දෙයක් පෙන්ලා තියෙන්නේ. අපට නොපෙනෙන දෙයක් පෙන්ලා තියෙන්නේ. එච්චරයි වෙනස. ඊළඟට තමයි අපට කියන්නේ අපට දැන් යෙදෙන්නේ නැති නිකන් ඔහේ වචන ටිකක් කියලාත් නෑ. එහෙනම් අපට හිතන්නත් බෑනේ. එහෙනම් අපට දැන් යෙදෙන මොන හරි වචන එකක් කියලා තියෙන්නේ. අලුත් දෙයක් නෙමෙයි කියලා තියෙන්නේ. ඇත්ත අපි වහගෙන හිටපු කාරණාව තමයි අයින් කරන්නේ. මස්සහැ කියවන්නේ දැන් සංකල්පයකින් නැත්නම් දැන් ඔන්න කෝප්පේ පේනකොට අපට නිකන් බහුවචයෙන්ම මේ කෝපය කියන්න පුළුවන් නේ. දැන් අපි මම කියන්නේ සරල වශයෙන් මස්සහැ කියන එක මට ලයින්ලය විග්‍රහ කරලා දෙන්න සංකල්පයකින් නැතුව. දැන් සංකල්පය කියලා කියන්නේ හිතේ ආපු හැඟීමක් නෙමෙයි. මම අහන ප්‍රශ්නේ හැඟීමක් සිතුවිල්ලක් නැතුව මට මස්සහැ කියන එක පෙන්නන්න කියලා කියන්නේ විග්‍රහ කරලා දෙන්න මස්සහැ කියන එක. සංකල්පයක් වෙන්න බෑ හැබැයි. ඒ කියන්නේ සදා අපේ තියෙන ශරීරයේ තියෙන ඇහැගෙන අරගෙන ඒක විස්තරයක් කරන්න පුළුවන්. ඒක මස්සය කියන්නේ. ශරීරය කියන එක ගත්තොත් ඊට සාපේක්ෂව ශරීරය තුළ ඇහක් තියෙනවා කියලා අරගෙන ඒකෙන් SPH තියෙනවා. ඊළඟට මේ සුදු ඉන්ද්‍රිය කළු ඉන්ද්‍රිය තියෙනවා. සුදු පාට තියෙනවා. ඒකට ඒක තමයි මස්සය කියන අදහස විදිහට නිකන් විස්තරයක් කරන්න පුළුවන්. ඔව් ඒකෙත් අපි කරන්නේ නේ. ඇහැ කියන කාරණාවට අපිට තියෙන්නට ඕනේ දැන් මස් ගුලියක් දැන් අපිට සාමාන්‍ය මස් ගුලියක් කියන්න පුළුවන් එකක් තියෙනවා. මස් ඇහැ කියන එකකට අපිට කතා කරන්න පුළුවන්කම තියෙන්නට ඕනේ. ඒකේ සැබෑම දැන් අපි ගත්තොත් බල්බ් එකක් පත්තු වෙනවා. කියනකොට අපිට මේ දැන් යෙදිලා තියෙනවා. අපි හිතන්න දෙයක් නැහැ බල්බ් එක පත්තු වෙනවා කියන්නේ. එතකොට මස් ඇහැ කියන කාරණාව පවා අපි අපේ සංකල්පයක් දාන්න නැතුව මෙන්න මේකට තමයි මස් ඇහැ කියන්නේ. කියලා අපට යම් කිසි විදියකින් අර්ථාන්විත යෙදීමක් නිශ්චිත කරන කාරණා. ඒ කියන්නේ අපේ සංකල්පයක් අපි මේ විදියට වෙනවා දැන් මෙහිමයි මේකෙන් සිදු වෙන්නේ එක කියලා අපි සංකල්පනේ දානවා. අනුමානයන්. එහෙම නැතුව අපට ප්‍රත්‍යක්ෂයක්. එහෙම ප්‍රත්‍යක්ෂයක් එකකවත් නැහැ. එතකොට එහෙනම් අපි ගත්තාම සියලු දේ ගන්නෙ අපි ආදේශ. ආදේශ කියන්නේ සංකල්පයක් ඔස්සේ අපි මොනවා හරි දැනුමකින් ගත්ත, එක්ක විද්‍යාවේ දැනුමෙන් ගත්ත, එක්ක තව කෙනෙකුගේ අර්ථකථනයකින් ගත්ත, එක්ක මම්ම කල්පනා කරලා මගේ කල්පනාවට අදාළ විදිහට ගත්ත. ඔතනින් එහා ඒ කියන්නේ ඒ ඔක්කොම සංකල්පනේ. ඒ හැම එකම සංකල්පනේ. ඔතනින් එහා අපට මස්සහැ කියන කාරණාවට අර්ථාන්විත භාවයක් දෙන්න බෑ. දැන් අපි ගත්තොත් එහෙම සතෙකුට එක එයාගේ ආහාරයක් නේ. දැන් අපි හැද්දක්කොත් එහෙම සතෙකුට එයාගේ එක එතකොට ඒක මස්සහැ ඒ කියන්නේ මස්සහැ කියන කෘත්‍ය සැබෑවටම අපට සිදු වුණා නම් අපි නම් කිරීමකින් තොරව අපට තියෙන්නට ඕනේ.
අපිත් නම් කරන එක අර සතෙකුත් නම් කරන එක. ඌට උගේ කෝඩෙන් නම් කරා උගේ ආහාරය. අපි අපේ කෝඩෙන් නම් කරා අපට වැදගත් දෙයක්. දැන් එතකොට අපේ කෝණයට ආවේනික විදියටයි අපට ඒ කාරණාව අපේ සංකල්පේ. තිරිසන් සතෙකුට මස්ගුලියක් හැටියට ආපු කෝණයටයි එයාට ආවේ. එහෙම නැතුව අපට ඇත්තම දෙයක් වෙනවා නම් දැන් මම ඒ උපමාව ගත්තේ එයාගේ සංකල්පය අපේ සංකල්ප දෙකම සංකල්ප දෙකක්. يعني ස්ථිරව දෙන්න පුළුවන් අසල නැති ස්ථිරම තියෙන දෙයක්. තියෙන දෙයක් වෙන්නට ඕන. ඒ කියන්නේ අපේ කිසිම ලේබල් කිට් දැන් අපිට මෙහෙම පුළුවන් සමහර කාරණා. දැන් අපි අර කිසි දෙයක් හොයන්න දැන් පේනවා අපට. දැන් පෙනීම කියන එක අපට ඉදිරියට තියෙනවානේ. නේ? පේන්නේ ඇහෙන් කියන්නේ අපි. පේන්නේ ඇහෙන් කියන්නේ අපි ආ සිතුවිල්ලක් දාලා. දැන් අපට දැන් ඇහැට ඇහෙන් පේනවා කියලා හම්බ වෙනවා. නෑ. හැබැයි පෙනීමක් තියෙනවා. ඇහෙන් පේනවා කියලා අපි අපේ සංකල්පයකින් දානවා. හරිනම් ඇහැටම හම්බෙන්න ඕන ඇහෙන් පේනවා. ඒ කියන්නේ ඒක එහෙමම ක්‍රියාකාරීත්වය දැන් මට මෙහෙම ගන්න පුළුවන් මම දැනගෙන අතින් කටරි ගහනවා. දැන් මම ගැහුවාට පස්සේ මමම දන්නවා මමයි ගැහුවේ කියලා. එතකොට මට අර නිකන් සංකල්පයකින් නැතුව මම දැන් ගැහුවා. එතකොට මම දන්නවා ගැහුවා කියලා. දැන් පෙනුනේ ඇහෙන්. පෙනුනේ ඇහෙන් කියන්නේ ඒක එහෙනම් ඇහැ දැනගන්නට ඕනේ ඇහෙන් පෙනුණා කියලා. හැබැයි ඇහැ දැනගත්තේ නැහැ මම සංකල්පයකින් දැනගත්තා අන්න ඇහෙන් පෙනුනේ කියලා. හැබැයි මේකේ සිද්ධියක් වුණා ඒ තමයි අපි කිසිදු විදියකින් සංකල්පයකට කිසි දෙයකින් යන්නේ නැතුව සිදුවෙන එකම සිදුවීමක් තියෙනවා. පෙනුණා. සංකල්පයකට ගිහිල්ලා නෑ අපිට සිද්ධියක් වෙලා පෙනුණා. දැන් පෙනිච්ච දේ ගැන හොයන එක, පෙන්න දේ ගැන හොයන එක මේවා ටික සංකල්පයක්. හැබැයි පෙනුණා කියන කාරණාව අපිට දැන් අපි බලන්නකෝ මේ දැන් අපි සාමාන්‍ය ජීවත් වෙද්දී අපි මොනවා හරි දෙයක් ඔස්සේ කටයුතු කරන හැම වෙලාවකම තියෙන්නේ අපට ඇත්තක් සිදු වෙච්ච නිසා. ඇහුණා, පෙනුණා, දැනුණා, හිතුණා. ඔය විදිහට ඊට පස්සේ අපි කරන දේවල් ඒක පාදක කරගෙන අපි මනසින් කල්පනා කරන දේවල්. අපට ඒක මනසින් කල්පනා කරන දේවල් කියලාවත් අපට අහුවෙන්නේ නැත්තේ අපට තියෙනවා අපි සද්ධාරුචයන්සු ආකාර පරිවිතක දිටිනි ඥානකන්ති වලට කොටු වෙලා අපට යම් කිසි වූ අර්ථයක් දෙන්න පුළුවන් වස්තුත්වයක් තියෙනවා. පෙනෙන දේ සහ පෙනෙන මම කියන එකට අපට වස්තුත්වයක් තියෙන නිසා අපිට මේක සංකල්පයකින් විතරක් කියන්නේ අපි මේ සංකල්පයක් තමයි මේ කෘත්‍යයට දැම්මේ කියන කාරණා අපිට හිතන්න අමාරුයි. අපි භෞතිකව තියනවා කියන පැත්තට ගිහිල්ලා ඉවරයි. ඒ අර සිද්ධිය අපිට මේකට ආදේශ කරන්නත් පුළුවන්. හැබැයි නැහැ කියන එක නෙමෙයි. දැන් අනිත් පැත්තෙන් එන්නේ නැහැ කියලානේ. අනිත් පැත්තෙන් එන්නේ නැහැ කියලා. මම අර කිසි විශේෂයෙන් මම ඔක කියනවනේ හොඳට. ඒ කියන්නේ නැහැ කියන කාරණාව කොහොමත් යන්නේ නැහැ. සත්‍යවාදී යම් හිතිල්ලක් තියෙනවා නම්. මොකද නැහැ කියන එක කියන්න බෑ මේ. දැන අත්දිද්දි නැහැ කියන එක කියන්න බෑනේ. හැබැයි අර විදිහට අපි කල්පනා කරලා ගත්තොත් එහෙම අපට තියනවා කියන එකට ලං වෙන්න බැරි වෙනවා. මොකද කොහෙන් ගත්තත් අපි ගිහින් තියෙන අපේ සංකල්පයක් ඔස්සේ. අපේ සංකල්පයක් ඔස්සේ ගිහිල්ලා අපි ආන් ඇහැ කියලා නම් කරගත්තා. දැන් මම මෙහෙම කියන්නම්කෝ. දැන් මම සාමාන්‍ය සරල උපමාවක් කියන්නේ දැන් ඇඟිල්ලෙන් එහාට යනුනාට පස්සේ පහසන්නේ දැනෙන්නේ. එතකොට එතනින්ම හොඳට තේරෙනව නේද? එහෙනම් අපි ඇහැ කියලා මස් ඇහැ කියලා නම් කරේ සංකල්පයක් කියන්නේ. දැන් අපේ අත්දැකීම මෙතන පෙනීම නෙමෙයි. අපේ සත්‍ය අත්දැකීම ගත්තොත් එහෙම මෙතන දැනීමනේ. පහස දැනීමනේ. සත්‍ය අත්දැකීම. එතකොට සත්‍ය අත්දැකීමෙන් ඉක්මවලන්නේ අපි ඇහැට ඇඟිල්ලෙන් යන නිසා දැනනවා කියන්නේ. ඇහැට ඇඟිල්ලෙන් යන නිසා දැනෙන්න විදියක් නැහැ. ඇහැට දැනෙන්න විදියක් නැහැ. දැනෙන්නේ කයට. නේ? ඇහැට නෙමෙයි දැනෙන්නේ. දැනෙන්නේ කයට. ඇහැට පේන්නේ රූප. එතකොට එහෙනම් අර අපේ අත්දැකීමට විතරක් අපි සීමා වුණොත් එහෙම ඒකට විතරක් සීමාවල බැලුවොත් එහෙම ඇහැට ඇඟිල්ලෙන් යන්නා කියන කරුණාව කාරණාව ආපු තැනයි අපේ අත්දැකීම. දැනීම. සංකල්පයකින් නැති. අපි ඒකට නම් කරන්න හුරු වෙලා තියෙනවා ඇහැටයි යනුනේ කියලා. නේ?
අපි ඕකේ තව අර්ථයම හොයන්න ගත්තොත් එimhe සිද්ධ වෙච්ච ඇත්ත එක දැනීම කියන කාරණාව එක ඇහැට දැනුනේ නෑනේ කයට නෑ. ඇහැට නෙමෙයි දැනුනේ කයටනේ. එහෙනම් ඇත්තම සිදුවීම එක ගත්තාට පස්සේ සංකල්පයකින් යන්නේ නැතුව අපි කොහොමද ඒකට මස්ගුලියක් වෙච්ච ඇහැ කියලා කියන්නේ? අපි සත්‍ය තුළ විතරක් පිටින්නට ඕනේ. අපි සංකල්ප කිසි දෙයකට යන්නේ නැතුව සත්‍ය තුළ විතරක් පිටියාම ඔය අවස්ථාවේ එක්ක අපි සත්‍යයට මුහුණ දුන්නොත් එහෙම දැනුනේ කයට. වෙන දෙයකට නෙමෙයි දැනුනේ. පහළ දැනුනේ කයට. කයට පහළ දැනුණා නම් සිද්ධිය ඇත්ත සිද්ධිය ඒක. අපි ඒකවත් කියනවා රිදුනේ ඇහැ කියලා. නේද? අපි ඒකටත් කියනවා දැනුනේ ඇහැට කියලා. දැන් බලන්නකෝ යථාර්ථවාදී සිද්ධියක් ගන්නකොට දැනෙන්න බෑනේ ඇහැට. පෙනෙන්න ඕනෙත් ඇහැට. දැනෙන්න ඕනෙත් කයට. එතකොට අපි කොච්චර අපේ සංකල්පය ඒ කියන්නේ සත්‍යවාදී නැතිව අපි සද්ධාරෝජනසෝ ආකාර පරිවිතක දිටිනිඥානකන්ති කියන රාම වලට කොටු වෙලා මේ ලෝකේ ජීවත් වෙනකොට ගන්න කාරණා ඉදමේව සත්‍යං කියන කාරණාවට අපි කොච්චර කොටු වෙලා තියෙනවද? අපේ ජීවිත අත්දැකීම් වල ඉදින කාරණා එක. අපි ඔන්න ඔය සත්‍යයට විතරක්. ඒ කියන්නේ අන්න සත්‍යවාදී කෙනාකට මම කවුද කියන කාරණාවල හිතලා හිම්බත් වෙන ගතිය තියෙන්නේ. ඒ විදිහට සත්‍යවාදී කෙනා මෙන්න මේක එක්ක හොයන්න ගත්තොත් එහෙම දැන් ලයින් ලයියම් පැත්තකට කියලා හිතුවොත් එහෙම ওই කාරණාව ඇහැට ඇඟිල්ලක් කෙනෙක්දී දැනෙන ගතියේදී එතකොට මම මේකට ඇහැ කිව්වේ ඇහැ කියන්නේ මේ පේන එකට. පේන එකට නැහැ කියන්නේ. නමුත් මේකට කය. එතකොට මේක කයක් මේ සිද්ධ වුණේ. ඒතර කයක් සිද්ධ වුණ තැනදී අපි කියන ඇහැ කියන කාරණාව එතෙන්ද කියලා ලඟ වෙලා බැලුවොත් අපේ මුලාසහගත තනිකර මුලාසහගත සංකල්පයෙන් මේ බලන්න ඇත්ත සිද්ධියට යමුනාට පස්සේ සත්‍ය සිද්ධිය දැනීම ඇහැට දැනුනේ කියලා කිව්වොත් එහෙම තනිකර මුලාසහගත සංකල්පයක්. එහෙනම් අපි අර භෞතිකව මස්සහැක් තියෙනවා කියන කාරණාව කියන්නේ සත්‍යවාදී පදනමක් නැහැ. සංකල්පමී පදනමක් තියෙනවා. විද්‍යාවෙන් කියන්න පුළුවන්. ඊළඟට අපිට මේ ලෝකේ සද්ධාරුචනසෝ ආකාර පරිපක්ක දිටිනිඥානකන්ති කෝණ වලට කොටු වෙලා කියන්න පුළුවන්. තව කෙනෙක් කියලා දුන්න මම කරේ කොටු වෙලා කියන්න පුළුවන්. හැබැයි සත්‍යවාදී පදනම මත විතරක් අපිට පිළිහිටියෝ. අපිට මස්සහැක් තියෙනවා කියලා කියන කතාව කියන්න බෑ. මොකද එහෙම වුණොත් එහෙම බුදුරන් වහන්සේ දේශනා කරන ධර්මය අපට අගෝචර අලුත් දෙයක්. ඒ කියන්නේ අපට අගෝචර මේ ලෝකයට කියන්නේ මේ ලෝකේ සිද්ධියක් නැති වෙනත් අමුතුම ලෝකික දෙයක් වෙනවා. බුදුරන් වහන්සේ ධර්මයේ එහෙම එකක් නෙමෙයි. අපට නොපෙනිච්ච ඒ කියන්නේ අපි වහගෙන ඉන්න ටිකක් දැන් මම ලයින් ලයින්ට ඔයක කිව්වට පස්සේ ලයින් ලයින් මොනවද වහගෙන හිටියන ඕකනේ දයින් ඉන්නේ. නැතුව අලුත් දෙයක් මම කිව්වනේ. අලුත් දෙයක් කිව්වේ නෑ. අන්න සත්‍ය ධර්මයේ කියන ඔච්චරයි. අලුත් දෙයක් නෑ. සිදු වෙන්නේ අපි වහගෙන හිටපු ටික අයින් වෙන එක. තමයි වැරද්ද අයින් වෙන එකයි තියෙන්නේ. කිසි විදියකින් අලුත් දෙයක් නෑ. අලුත් දෙයක් බුදුරණවහන්සේ ඒකනේ අර නගරුම්ම සූත්‍රයේම කියන්නේ මේ පෙර බුදුරුගේ නගරයක කියන්නේ පෙර බුදුරු හොයාගත්ත එක කියන්නේ කියලා. අනිත් එක අර පච්චේපච්චුපන සූත්‍රයේම කියන්නේ මේක මේ ලෝකේ සත්‍ය ධර්මතාවය මම හොයාගත්තා. විවර කරා ප්‍රකාශනය කරා. එච්චරයි වෙනස. අලුත් දෙයක් මෙවුව නෙමෙයි. අර දැන් අපිට තියෙන අලුත් දෙයක් මෙවුව කියන කාරණාව අපට පේන්නේ අපි මේ කොටු කරගෙන වහගෙන ඉන්න. හරියට මම මේ ළඟදී උපමාවක් කිව්වා. අනුරාධපුර වැඩසටහනේ. සිරිපාද වදින්න යනවා කියලා. කියවනේ. සිරිපාද වෙලත් වෙනවා අපි ගිහිල්ලා. දැන් අපි ඕනම කෙනෙකුට අවංකව ගිහිල්ලා බැලුවොත් අපිට මේ අපි මධ්‍යස්ථව කල්පනා කරන්නේ නැති වුණොත් එහෙම අර මහා ගලක් උඩ තියෙන විශාල දේ සිටිපත වෙලා. දැන් අපි ඕක වෙනදලා නෙමෙයි දෙන්නේ. ඕක වෙනදලා නෙන්නේ. දැන් අපි කවුරු මොනවා කිව්වත් නෑ ඕක නෙමෙයි සිරිපතුල කියලා. පිළිගන්න බැරි සත්‍යෙට පත්තලා තියෙන්නේ. ඇත්තටම සිරිපතුල ඒක නෙමෙයි. සිරිපතුල තියෙන්නේ විශාල අඩි 17ක්ද මන් දන්නේ කීයද කියලා. යට මැණික් ගලකනේ තියෙන්නේ. අපි ඒක අහලා තියෙනවා. නමුත් ඇහුවත් වඳින්නේ අර ගලට වඳින්නේ. අපි ඒක සිරිපතුල කියලාම ඒ කියන්නේ අන්න ඒ මට්ටමට අපේ ලෝකේ අපි කොටු වෙලා තියෙනවා. එතකොට අපිට මේක අරක කියනකොට අලුත් දෙයක්.
දැන් පේන දෙයක් නෙමෙයි. දැන් අපට සිටිපතුලක් අඩි 17ක් විතර යට ගලක මැණික් ගලක තියෙනවා කිව්වට ඒක අපේ සංකල්පයක් විතර නෙමෙයිද? අපි අතීතයේ හපු කතන්දරයක සංකල්පයක් විතරයි. හැබැයි අපි මම ඒක කියනකොට කියවත් පුංචි සිදුරක් තියෙනවා නම් ඒ සිදුරින් එහා තියලා බැලුවොත් උන්න පෙනෙන්න ඉඩක් තියෙනවා. එච්චරන අවස්ථාවක් තියෙන. නැත්තම් ඉඩන්නේ. ඔන්න ඔය වගේ තමයි මේ සත්‍ය ධර්මයේ කියන කාරණාවේ අපට අලුත් දෙයක් කියන එක හම්බ වෙන්නේ. ඒ කියන්නේ අපේ ගෝචර කෝණේ වැරදිලා තියෙද්දි අපේ ගෝචර කෝණයට පරිබාහිර කියන එක සාධාරණයි. මේ අපේ ගෝචර කෝණේ වැරදිලා තියෙද්දි අපේ ගෝචර කෝණයට පරිබාහිරයි කියන එක සාධාරණයි. හැබැයි අපි ඒකට කිව්වොත් එහෙම අපි දැන් කියන්නේ අපි මුලාවක ඉන්නවා කියන කාරණාවෙන් තොරව අපි අත්දකින්න දෙයට වඩා වෙනස් දෙයක්, ඒ කියන්නේ සත්‍ය දෙයට දැන් අපි අත්දකින්න දෙයට වඩා වෙනස් දෙයක් ධර්මිකුත් බෑ. අපි දාගත්ත මුලා සහිත ගෝචර ස්වභාවයට වඩා වෙනස් දෙයක්. එච්චරයි. මොකද එතකොටම කියලා ඉවරයි අපි මුලා සහිත ගෝචරත්වයක ඉන්නවා කියන්නේ. හැබැයි අපි අත්දකින්න දෙයට වඩා වෙනස් දෙයක් කිව්වොත් එහෙම බුදුරණවහන්සේ අලුත් දෙයක් ඉස්මතු කරලා තියෙනවා. අපට පේන්නේ නැති කාරණාව අපට අලුත් දෙයක් තමයි. එච්චරයි තියෙන වෙනස. එහෙම නැතුව කිසිදු විදියකින් බුදුරණවහන්සේ සංකල්පයකින් එමක් කියලා නැහැ. එතකොට ඔන්න ඔය කාරණාව කියද්දි දැන් ලයන්ලයම් හිතලා බලන්න දැන් ලයන්ලයම් උන්නර මම කවුද කියන කාරණාව එක්ක ඔය ටික හොඳට හිතුවට පස්සේ ඇහැ කාගේද ඇහැ මමද දැන් අපිට තේරෙන ටිකේ රූපේ කාගේද රූපේ මමද ඔය කරුණ ටික ඔක්කොම හිතලා බලනකොට හිත අසරණ වෙනවා කියලා හිතන්න. ඔහොම අසරණ වෙච්ච වෙලා තියෙද්දි ඔයාට මම කියනවා මෙහෙම කතාවක්. පෙනීමක් කිදුණා නේද කියලා. මම එතනින් එහාට දෙයක් කියන්නේ නැහැ. පෙනීමක් කිදුණා නේද කියලා. දැන් ඒක ඇත්තද බොරුද? ඒක ඇත්තනේ. මං කියන්නේ ඔයාගේ හැට පෙනුණා ඔයාගේ හැට මාව පෙනුණා නේද කියලා මම කියන්නේ නැහැ. එහෙම කිව්වොත් ඔයාලට ඇත්ත තමයි. හැබැයි මං කිව්වේ ඇත්ත නෙමෙයි. ඔයාට ඇත්ත. මම කිව්වේ ඇත්ත නෙමෙයි. මම කියන්නේ මම එතකොට බොරුවකට දැන් ඔයාටම දීලා ඉවරයි. ඔයාට හැකුත් තියෙනවා. මට බාහිර රූපෙකුත් තියෙනවා කියලා මං දීලා ඉවරනේ කියන්නේ. ඔයාගේ හැට මාව පේනවා කියනකොට මම ඔයාට දීලා ඉවරයි. ඔයාට හැකුත් තියෙනවා. මාවක් තියෙනවා. ඊළඟට ඕක වැරදි කියලා මං අහපුව කියලා දුන්නොත් එහෙම මොකක්ද යන්න තියෙන්නේ? ගැලපෙන්නේ දැන් ඕක වැරදි. එහෙනම් ආයෙ යන්න තියෙන්නේ. තියෙන දෙයක් නැති වෙනවා කියන පැත්තට නේ. බුදුරණවහන්සේ එහෙම ධර්මයේ කියලා නෑ. බුදුරණවහන්සේ හැම වෙලේම මම ඔය මිලඟටි කරපු සාකච්ඡා හරි මොනවා කියලා කිව්වා. මේ ඇහැ හරි අර ඇහැ හරි අර රූපේ හරි මේ රූපේ හරි කියලා නෑ. ඇහැ ගැන කියලා තියෙන්නේ. අපට යෙදෙන සිද්ධියක් එක්ක. අපි මේ ඇහැ කියලානේ ගන්නෙ. අපි ගන්නෙ අයං චක්කු. අයං චක්කු කියලා බුදුරණවහන්සේ කියලා නෑ. අඩුමතරෙන් පංච උපාස්කන්ධය කියද්දිවත් අයං රූපං කියලා නෑ. මේ රූපය කියලා නෑ. ඉති රූපං. යෙදෙන සිදුවීම ගැන. දැන් ලයින්ලයිට මම ওই කාරණාව කොට පස්සේ පෙනුණානේ. දැන් මං කියපේ විරුද්ධ වැරදි නෑනේ. හරිනේ කිව්වා. හරි දැන් ඔයාලට ප්‍රශ්නයක් එනවා. පෙරලා සාමාන්‍යයෙන් පේනවා කියන එක වෙන්නේ කොහොමද? නේ? දැන් ඔයාගේ පැත්තෙන් ඇහැ මමද මගේද ප්‍රශ්නේ හිතලා පේන රූපේ මමද මගේද ප්‍රශ්නේ හිතලා ඔය අසරණලා තියෙන්නේ. අසරණලා තියෙද්දි මං කියනවා ඔයාට පේනවනේ. ඔව් පේනවා. දැන් ඔයාට යන්න ඉඩක් නැහැ ඔයාගේ පැත්තෙන් හිතන්න. ඇයි අසරණලා තියෙන්නේ? අන්න එහෙම තියෙද්දි අන්නසේ පේනවා කියන්නේ මොකද්ද? කොහොමද ඒක වෙන්නේ? ওই ප්‍රශ්නේ එනවනේ ඇතුලෙන්. එනසෙන් ඒතකොට සංකල්ප වලින් තමයි මේ එහෙම කියනවා කියන්නේ නේ සංකල්ප වලින්. ඔව් දැන් අපේ පැත්තෙන් අපි යනවා නම් දැන් මම කියන කාරණාවට ඔයා නිර්වචනයක් දාගත්තොත් පෙනුණා ස්වාමීන් වහන්සේ මට පෙනුණා. ඔයාගේ සංකල්පයන්නේ. ඔයාට ඔතෙන්ද යන්න වෙන්නේ නැහැ අර විදිහට හිතලා තිබ්බනවා. ඊළඟට දැනුම කියන කාරණාව. දැනුම කියන කාරණාව අපිට ගන්න තියෙන්නේ සංකල්පයකින් නෙමෙයි. දැන් අපි අද දැනුම ගන්නේ සංකල්පයකින්. ඔන්නෝකයි ප්‍රශ්නේ තියෙන්නේ. දැනුමක් හැටියට තියෙන්නට ඕනේ. දැන් සූත්‍රයක් දැන් දැනුමනේ පිළිසිදු වෙනවා කියලා කියන්නේ කවදාකවත් ඒකේ කාරණාවක් අපි හිතන දෙයකට ආදේශ කරගන්න බෑ. අපි අද කරන්නේ දැන් පෙනුණා කියවට පස්සේ දැන් ඔන්න තින්න සංගති පස්සන ස්පර්ශයන්නේ උනේ ඒ කියන්නේ තින්න සංගති පස්සවනේ. දැන් අපි මොකද්ද මේ කරන්නේ? අර දැනුම අරගෙන අපි මෙතන ආදේශ කරගන්නවා. දැනුම අර්ථය කියලා හිතාගන්න.
තින්න සංගති පස්සෝ කියන කාරණාව අර්ධය සිද්ධ වුණා නම් සිදුවිය යුත්තේ ඊතර වෙන එක. ඒක මාර්ග කෘත්‍යයක්නේ. අපිට ඊතර වෙන්නේ නැතුව අපි පෙරුනේ ඇහැයි රූපයයි විඥානය එකතු වුණා. ඔන්න තින්න සංගති පස්සෝ. දැන් අපි මේ ගන්න එකේ කොච්චර වැරද්දක් තියෙනවද බලන්න. දැනුම පැත්තකින් අර්ථය කියලා ගන්න එකේ වැරද්ද. මොනවාද මේක පටලවා ගත්තාම තියෙන අවුල. දැන් ලෑල්ලයට දැන් පෙනීමක් ඇති වුණා. දැන් ඔන්න ඔයාටම හිතන්න පුළුවන් මේ තින්න සංගති පස්සෝ ඕනේ කියලා. ඇහැ රූපය විඥානය එකතු වුණා කියලා. ස්පර්ශයෙන් නේද හඳුන ගැනීම තියෙන්නේ. හඳුන ගැනීම තියෙන පස්සපච්චයනේ. දැන් ලෑල්ලය පස්සේ ඇති වෙන්න හොයනවා. මොකද්ද හොයන්නේ? ඇහැයි රූපයයි විඥානය. දැන් ඇහැ කියලා සංඥාවක් ඇති වුනේ නැද්ද? ඒ කියන්නේ මේක තමයි තේරුම් ගන්න ඉදිරිපත් කරන්න ඇහැ කියන සංඥාවක් නේද ආන්නේ. රූපය කියන සංඥාවක් ආවනේ. සංඥාව තියෙන මොකක් හේතු වෙන්නේ? දැන් මේ මොකක් ගැන හොයන්නද මේ යන්නේ? ස්පර්ශය ගැන හොයන්න යද්දි ඉතින් ආයේ සංඥාව ඇති වෙන්නේ ස්පර්ශයෙන්. නේ? සංඥාව ඇති වෙන්නේ ස්පර්ශයෙන්නේ. දැන් දැනුම අරගෙන ගලපන්න ගියාට පස්සේ මොකද වෙන්නේ? අපිට ස්පර්ශයෙන් සංඥාව ඇති වෙලා ස්පර්ශය ගැන විග්‍රහ කරන්න සංඥාව ගන්නවා. නැද්ද? දැන් බලන්න කොච්චර අවුලක් නැද්ද බලන්න. ස්පර්ශ ගැන විග්‍රහ කරන්න සංඥාව ගන්නවා. අන්න එකයි දැනුම අපට ආදේශ කරන්න බෑ කොහෙටවත්. දැනුම කියන කාරණාව කෙනෙකුට කියලා දෙද්දී ඒක මට සාධාරණයි. මම කියලා දෙන කෙනෙක්. මට සාධාරණ වෙන්නේ මම ඉදිරිපත් කළ යුත්තේ ලයනල් අයියට සක්කාය නිරෝධ ධර්මය. බුදුරන් වහන්සේගේ දැනුම අරගෙන ඔයාට ගලපන්න කියලා දෙන එක නෙමෙයි. ඒකෙන් යම් දේවල් අරගෙන ඔයාට සක්කාය නිරෝධයක් මම ඉදිරිපත් කරන්න ඕනේ. එතකොට මට ඔයාට සක්කාය නිරෝධයක් ඉදිරිපත් කරන්න මට මගේ හිතලුවක් ඔයාට කිව්වට පිළිගන්න ගතිය අමාරු වෙන්නේ. ඉතින් මං අරවට එකක් ඇහැදන්න වෙනවා. මම ඒක කරන්නේ ඔයාට කියලා දෙන්න. සක්කාය නිරෝධය කියන එක ප්‍රතිපදාවෙන් ඉදිරිපත් කරන්න. දැනුම කියන කාරණා වෙනම කාරණා. අපි ඒවා අපිම අරගෙන අපිම ඉදිරිපත් කරගන්නකොට අපි තුලින් සක්කාය නිරෝධ ප්‍රතිපදාවක් කරනවා සක්කාය තහවුරු වෙනවා. ඉතින් සක්කාය නිරෝධ ධර්මය අරන් නැහැ. දැන් අපිම අර ධර්ම දැනුම අරගෙන අපි මේක හිතමින් අපි මේක කල්පනා කරමින් අපට මේක ඉරවුල් වෙනවා නම් ඒකට සක්කාය නිරෝධ ධර්මයක් කියන්නේ කොහොමද? ඒක සක්කාය නිරෝධ ධර්මයක් කියන්න බෑ. අපි අර ගත්ත දැනුම් ටික එහිම අපි හිතෙන්ද ගත්තා. අපේ සක්කාය තහවුරු වුණා. මට කියන්න පුළුවන්. මම ඔයාලට කියලා දෙනවා. මම ඔයාලට කියලා දෙන්න මට බෑ වෙන අලුත් දෙයක් ගන්න. එතකොට මම ඔයා තුල සක්කාය නිරෝධයක් ඉදිරිපත් කරන්නට ඕන. ඔයාට ඉස්මතු. එතකොට මට අරවක් ගන්න වෙනවා. ඒක කෙනෙකුට කියලා දීමේදී අන්න එකයි ධර්ම දේශනා කිරීම කියන කාරණාව වෙනම එකක්. ඒක විමුක්තායතනයක් වෙනවනේ. අනිත් කෙනාට දැන් ඒක මට විමුක්තායතනයක් වෙන වෙනම. හැබැයි ඔයාට තේරෙන්නවම සක්කාය නිරෝධයක් ඉදිරිපත් කරන්නට ඕන. එතකොට ඔයා මං කියන දේ විතරක් අහගෙන ඉන්නට ඕන. මං කියන දේ විතරක් ඔයාලට අහගෙන ඉන්නත් බෑ. මම බුද්ධ වචනේ කියන කාරණාවක් ගත්තේ නැත්තම්. හැබැයි හරියට පැහැදීම ක්‍රමානුකූලව වැඩි වෙනකොට මට බුද්ධ වචනේ කියලා අලුත් දෙයක් කියලා දෙන්න දෙයක් නෑ. මම සත්‍ය තුල බීරලා කතා කරොත් එහෙම ආයේ ප්‍රතිප්‍රශ්න කරන්නේ නේද? නෑ. සත්‍ය තුල බීරලා කතා කරොත් ප්‍රතිප්‍රශ්න කරන්නේ නෑ. එතකොට අපේ අර නාම රූපයෙන් මේ හටගන්නේ කියන කාරණාව අපට දැන් සක්සුදස්සේ පැහැදිලි නම් හොඳද? දැන් අපට නාම රූපච්ඡය සලආයතනං කියන කාරණාවේ සක්කාය තහවුරු වුණා සක්කාය නිරුද්ධ වුණා. ඉතින් එන සක්කාය නිරෝධ ධර්මයක් නෙවෙයි මේක. නේ? සක්කාය තහවුරු වෙන්න බෑනේ. සක්කාය නිරුද්ධ වෙන්නට ඕන. දැන් අර මං කියපු කාරණාවෙත් පෙනීමක් තිබ්බ නේද කියන තැනදී ලයනල් නගයට ප්‍රශ්න කිරිල්ලක් ඒක එනකොට ඔන්න ඔතනදී ඔයා යම් කිසි විදියකට හිතන්නේ ඔතෙන් අවශ්‍ය වෙන විදියටයි මම කරුණක් කිව්වේ. නාම රූප වෙන්න පුළුවන්. නැත්තම් ඇහැ කියන කාරණාව හටගන්න අවිද්‍යාව වෙන්නත් පුළුවන්. සංඛාර කියලා කියන්නත් පුළුවන්. නැත්තම් ඇසක් ඇතයි කියලා ගැනීම කියන්නත් පුළුවන්. ඔයා හිතන කෝණය අනුවයි වාට කිවි යුත්තේ. එහෙම නැතුව අරගේ දැනුම තියෙන කාරණාව කිලින් ආදේශ කිරීම නෙවෙයි. ඔයා හිතන කෝණය ඔයා වික්මවන විදියට. අන්න සක්කාය නිරෝධය. නැත්තම් සක්කාය නිරෝධයක් වෙන්නේ නැහැ. ඒකයි හැම වෙලේම මම කියන ෆ්‍රේම් එක දිහා බලන්නට ඕනේ. දැන් මම හැම වෙලේම කියලා තියෙනවානේ මම මේ ගැඹුරින්ම යමක් පැහැදිලි කිරීමට යන්නේ මං කෙරෙහි පුජ්‍යලික මං කෙරෙහි විශ්වාසය.
නිකම් පුජ්‍යලික මං කෙරේ විශ්වාසයක් ඇති වුණේ නැහැ. ධර්මයේ කතා කරපු නිසායි. එතකොට ඒ නිසා දන්නවා තංකි සූත්‍රයේ තියෙන්නේ. ඒ නිසා දන්නවා කියන කාරණාව වැරදි දෙයක් නෙමෙයි කියන්නේ කියලා. අන්න ඒක මුල් කරගෙන මම එක්තරා ෆ්‍රේම් එකක් දෙනවා. හික්මෙන්. ඔන්න ඔය ෆ්‍රේම් එකත් එක්ක හිතන්නට ඕනේ. හැබැයි ඒක හිතන්න බෑ අපි හිතලා දර්ශනවාදී වසරණකමකට ගිහිල්ලා නැත්තම්. අය අපට සද්ධාරු ජනසෝ ආකාර පරිවිතක් දිටිනි ඥානකාන්තියෝසේ හිතන දේවල් තියෙනවා. අර අසරණකමට ගියාට පස්සේ හිතන දේවල් නෑ. එතකොට මේ ඇහැ මස් ඇහැද නම් රූපෙන් අට ගන්න ඇහැද ඔය කතා එකකටවත් යන්න ඉඩක් නෑ. මොකද අපිට මේ ඇහැ කියලා අපි දාගන්නේ මොකද්ද කියන ප්‍රශ්නයක් අපට එනවා. මේ ඇහැ කියන කාරණාව සංකල්පයකින් තොරව කොහොමද අපි දාගන්නේ කියන ප්‍රශ්නයක් අපට එනවා. එහෙම ප්‍රශ්නේ තියෙද්දි අපිට කවදාවත් මේ ඇහැ කියන කාරණාවට උත්තරයක් හම්බෙන්නේ නැහැ. ඇහැ නම් රූපේ. ඇහැ නම් රූපෙන් කියලා දකිනකොට ඊතර වෙනවා. සමනස්මේ වලින් ඒ කාරණාම ගත්තොත් එහෙම සාස දැන් මගේ පැත්තෙන් හිතුවොත් දැන් ඒ කියන්නේ ඇස දැන් මේ ඇස කියන මට හම්බුනා නම් සංකල්පයකින් ඒ කියන්නේ ඒ ලැබීම ඒ කියන්නේ ලැබීම සංස වැරද්දක් කියන එක මට දැන් මේක ඇත්තටම අත්දැකීමක් විදිහට ලැබෙන්නේ නැහැ මේ ඇස කියන එක. හැබැයි සංකල්පයකින් ලැබීමක්. ඒකත් ලැබීමේ පදනම අසත්‍යයි. එතකොට සානද දැන් මට මම ඕක හිතන්න ගියොත් හරි දැන් මට ඉදින කාරණා එක්ක මේ හැම ලැබෙන හැම එකම වැරදිද? ඒ කියන්නේ එහෙම කියලා හංස ලැබෙන කාරණාවක් එක්කම තමයි ඒ කියන්නේ මම කියලා කතා කරන්න පුළුවන් මගේ පැත්තේ. එතකොට සානද ওই විදිහට චින්තනයක් කියොත් එහෙම එතකොට මම වෙනම ඉඳලා බලමින් මේක ඒක පුරුදු කරන්නේ. ඒ කියන්නේ ඊතර වීම ධර්මයක් එහෙම හිතනකදී ওই කාරණා ඔය විදිහට කල්පනා කරොත් කියන්නේ බාහිරකට නැමීමක් නැතුව කල්පනා කරොත් ස්වාමීන් මේ මම කියන කාරණාව බව හිතන්නේ නැතුව එතකොට ස්වාමීන් දැන් ඕක මගේ කොනෙට ඇත්ත වෙලා විමුක්තිය කියන්නේ මගේ කොනට ඇත්ත වෙලා මට ලැබෙනවා විමුක්තිය. එහෙම. එදා 327 ඒ රෙකෝඩ් එක තියෙනවද දන්නේ නැහැ. ඒක මම රෙකෝඩ් එකෙන් පස්සේ දන්නේ නැහැ කිව්වේ. සෝතාපන්න කෙනාට මාර්ගයට ආපු කෙනාට නොචස්ස නොචමේසියා කියන කාරණාව එක්ක විදර්ශනා කරද්දී සමාධියක් නොවඩා තියෙද්දි නීව සංඥා නා සංඥායතන යනවා. උපාදානේ ඊතර උපාදාන. සෝතාපන්න සකදාගාමි අනාගාමි රහත් නැති මෙන්න මේ තුන්දෙනාගෙන් එක්කෙනෙක් සත්‍ය වශයෙන්ම විදර්ශනාව කියන කාරණාව නොචස්ස විදිහෙන් භාවිතා කරද්දී සමාධිය වැඩි වීම කියන උපාදානයෙන් තොරව මේක උපාදානයෙන් නේව සංඥා සංඥායතන යනවා. දැන් ඒක උපාදානයි කියන එක අපිට කතා කරන්න පුළුවන් කද බලන්න. ඒක හර්ථ දෙකීම කියන කාරණාව. එතනින් මෙහා කෙනෙක් ඒ විදිහට හිතන ක්‍රමයක් Tamanට ලැබුණොත් නේව සංඥා නා සංඥායතනෙ නොයා තියෙවිද? නේ? ඒ කියන්නේ Tamanට ඇති බවකුත් නැති බවකුත් දැන් අපි ගන්නෙ නෑ ඒක. දැක්ම කියන එකයි ගන්නවා කියන එකයි දෙකක් නේ. අපි මේ දැක්ම කියන එක පටලවා ගන්නවා. අපි කල්පනා කරන ක්‍රමයෙන් ඇති බවක් කියන එක ලැබෙන්නේ නෑ. කල්පනා කරන ක්‍රමයෙන්. නැති බවක් කියන එක ලැබෙන්නේ නෑ කල්පනා කරන ක්‍රමයෙන්. හැබැයි මේ අත්විඳිල්ල වෙන කාගේවත් නෙමෙයි. ඇති බවක් කියන ගැනීමක් නැති බවක් නැති බවක් කියන ගැනීමක් නැති බවක් කියන අත්විඳීම වෙන කාගේවත් නෙමෙයි. අන්න Tamanට තමන් වැදගත් වෙනවා. හැබැයි මෙතන Tamanට තමන් වැදගත් බවක් හම්බෙලා නැහැ. හම්බෙලා නැහැ කියන්නේ අර කරුණ එකමයි තියෙන්නේ. ඒ කියන්නේ නොචස්ස කියන කාරණාවම මම නොවන එක අනිත් විදිහට පැහැදිලි කරන්නේ. ඒ උපාදානෙ තිබ්බොත් නේව සංඥා නා සංඥායතනෙට නොගිහින් තියෙවි. එතකොට එහෙනම් බලන්න කල්පනා කරලා බාහිරකට නැමීම කියන කාරණාව අර්ථාන්විතව සිදු වෙන්නේ නැතිව මොනම හරි නිර්වචනයකින් ඇත්තක් අපට ලැබුණා නම්
ඒ ඇත්ත තුල සකායක යෙදීමක් තියෙද්දී ඒ උපාදානයේ ලෝකයේ තියෙන උපාදාන කතාවෙම ලෝකේනේ. කතාවම ලෝකේ. එතකොට අපේ තියෙන විශේෂ වූ දර්ශනයක් නම් කතාව ලෝකයේ තියෙද්දී අපි ඒ දර්ශනය එක්කම භාවිතයක් තියෙනවා නම් අපි ඒකම උපාදානයක් තියෙනවා නම් අපට ඊට අදාළ ලෝකයක් හකස් නොවේ තියෙවි. ඊට අදාළ ලෝකයක් සකස්. නේව සංඥා නා සංඥා යතන ආයස කල්ප 84000යි. ආකින්ඥා යතන ආයස කල්ප 60000යි. එතකොට අපි හිතන ක්‍රමයේ තුල ඔය දැක්මක් කොහෙන් හරි නිර්මාණලා තිබ්බොත් අය අපට ආවේනික දැක්මක් අපිට තියෙනවා. හැබැයි අල්ලගන්න ඕවක් නෙමෙයි. අල්ල ගැනීමක් නැහැ අපට. හැබැයි අල්ලගන්න නැතිව මෙක් ඉන්නවා. අන්න එකයි නේද? අල්ලගන්න නැතිව මෙක් ඉන්නවා. එකතු වෙන්නේ නැතිව මෙක් ඉන්නවා. ඉතින් අල්ලගන්න නැතිව මෙක් ඉන්නවා නම් එකතු වෙන්නේ නැතිව මෙක් ඉන්නවා නම් ඊට අදාළ උපාදානයක් තියෙනවා. ඒ දැක්මත් එක්ක නත්ති කිංචි ලෝකේ හරි අසඤ්ඤ ලෝකේ හරි නිව සංඥා නාසඤ්ඤ ලෝකේ. සෝතාපන්නගෙනත් ඇත්තටම දකිද්දිත් එහි යනවා නා. සෝතාපන්න හකදාගම අනාගාමකට ඇත්තටම දකිද්දිත් එහි යනවා නා. ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒක ආයුෂ වුණාට පස්සේ පිරිනවම් පානවා. ප්‍රශ්නයක් නැහැ. එහෙම මෙහා කෙනෙකුට කොච්චර අසරණයි. එතකොට බලන්න ධර්මය කියන කාරණාව තුලින් අද ගොඩාක් වෙලා තියෙන තැන තමයි අර බුද්ධ සමාජයේ විමුක්ති සමාජය නැති කීමේ හානි. අපට පිටින් මනින්න මිම්මක් නැහැනේ. බාහිරින් මිම්මක් නැහැ. අපි හිතන විදිහට පරිබ්බාජකයෙක් හිතනවා කියලා මනින්න මිම්මක් නැහැ අපට. ඔකනේ තියෙන ප්‍රශ්නේ. අපි මේ හිතන ක්‍රමයට අනුව වෙනම චින්තනයක් වෙන පරිබ්‍රාජකයෙක් තුල තියෙනවා. කියනයක් දකින්න අපට පදනමක් නැහැ. පදනමක් තියෙනවා නම් අපි යොමු වෙනවා කාටද? බුදුරණවහන්සේට. දැන් අපිට තියෙන්නේ අර වචන ටික ඔක්කොම භාවිතා කරමින් ඉන්න තැනදී අර වෙන මනින්න ගන්නේ අර පරිබ්‍රාජකයන්ගේ තේ දැක්කමයි තියෙන්නේ කියලා මනින්න ගන්න නැති නිසා අපි හිතන් ඉන්නවා හරි මේ තමයි දැක්කේ. ඔය නිසා තමයි මම අර වේල්දියේ ඊළඟට ඔය එක ඉන්දියාවේ තියෙන කරුණු සමහර ඒවා ඉදිරිපත් කරේ. අපිත් මේ වචන ටිකමයි ඒ කියන්නේ යහලත් ඒ වචන ටිකමයි. අපිත් ඒ වචන ටිකමයි. හැබැයි බුදුරන් වහන්සේ කියපු ක්‍රමයක් තියෙනවා. අපට සූත්‍රයකින් ගන්න පුළුවන් මම හැම වෙලේම කිව්වා මම දැන් 327 කිව්වා මම ඊයේ දේශනාවේ මම ධර්මයක් මතුවෙන්නේ දෙන්නෙක්ගේ. සාකච්ඡාවනේ. ඒ කියන්නේ දෙන්නෙක්ගෙන් නැතුව ධර්මයක් දැන් ධර්මය කියන එකේ අර්ථය ඊතර විහි ප්‍රතිපදාවක්. පොතක තියෙනවා කියන කාරණාව අපි ගත්තොත් එහෙම පොතේ තියෙන්නේ දැනුම. හැබැයි ඒකේ දෙන්නෙක් ඉන්නවනේ. අපි ගත්තොත් මේ ධම්මචක්ක සූත්‍රය. ඔකේ පාර්ශව දෙකක් තියෙනවනේ. බුදුරන් වහන්සේයි පංචවග්ගයයි. ඔය පාර්ශව දෙකත් එක්ක ධර්මෙ මතුනේ. අර වචන ටික නෙමෙයි. ඒ වචන ටිකෙන් එතනින් මතුවනේ පාර්ශව දෙකත් එක්ක ධර්මෙ. අනත්ත ලක්ෂණ සූත්‍රය ගත්තාම බුදුරන් වහන්සේයි පංචවග්ගයයි. ඒ දෙපැත්තෙන් ධර්මෙ මතුවනේ. අන්න ඒකයි මම අර හැම වෙලෙම කියන්නේ මේකේ නිදානේ පරිහාය ඔක්කොම බලන්න. එතකොට තමයි අපිට මේකේ පෙනුම අපට දකින්න පුළුවන් කියලා. දැන් අර බහුජනක සූත්‍රය පෙන්වන්නේ 3 දෙනෙක් ලෝකේ දුර්ලභයි කියලා. බුදුරන් වහන්සේ ධර්මයේ දේශනා කරගෙන රහතන් වහන්සේ දේශනා කරගෙන ශේඛය. ඉතින් කටපාඩම් කරගත්ත ඕන කෙනෙකුට කියන්න පුළුවන්. දැන් අපි මේ සූත්‍රේ කටපාඩම් කරගත්තොත් ඒ විදිහටම ඔක තව කාටවත් කියන්න බෑ. පුළුවන්. එහෙනම් මෙහෙම 3 දෙනෙක් ලෝකේ දුර්ලභයි කියන්න ඕනේ නැහැ. එහෙනම් සියලු රහතන් වහන්සේලා කියන්නත් පුළුවන්. සියලු සේකරු කියලා කියන්නත් පුළුවන්. එහෙම කියන්නේත් නැහැ. කියන්නේ ධර්මයේ වික්ත විශාරද මේ 3 දෙනා. මොකද හේතුව ධර්මයේ කියන කාරණාව දැන් ලයන්ලයිමයි මායි කතා කරනවා නම් ලයන්ලයියට ධර්මෙ මතු වෙන්නට ඕන. තරංගයිමයි කතා කරනවා නම් ඔයාට ධර්මෙ මතු වෙන්නට ඕන. අන්න ධම්මචක්ක සූත්‍රයේ අපි 3 වෙනි පාර්ශවයක් කියලා බලන්නේ. අපට ධම්මචක්ක සූත්‍රයේ 2 වෙනි පාර්ශවය වෙන්න පුළුවන්. ඒ කියන්නේ පංචවග්ගියලා වෙන්න පුළුවන් නම් අපට අන්න අපට එතන තියෙන පරියායට යන්න පුළුවන්. පංචවග්ගියලාගේ මට්ටමට අපේ හිත දියුණු වෙච්ච තැනදී ඔන්න සූත්‍රයේ වැදගත්කම අන්න ඒකයි.
පංචවග්ගියලාගේ මට්ටමට අපේ හිත දියුණු වෙච්ච තැනදී අනත්ත ලක්ෂණي අහද්දී මොකද වෙන්නේ? අවබෝධ කරගන්නවා. අන්න දැන් ඒ දියුණු වීමට තමයි අපි මේ හැම එකක්ම පුරුදු කරන්නේ. චචක්ක සූත්‍රයේ හිටපු ඒ භික්ෂූන් 60 දෙනාගේ මට්ටමට අපේ හිත දියුණු වෙච්ච තැනදී අපි මේ චචක්ක සූත්‍රය ඉගෙන ගනිද්දි මොකද වෙන්නේ? අන්න ප්‍රතිපදාවට. එතනින් ධර්මෙ මතුවෙනවා. ඒකත් ඔක්කොම මගපල් ලැබුවා චචක්ක සූත්‍රය අහන්නේ. ඊළඟට ආදිත්‍ය පරියාය සූත්‍රය අහද්දි ඔක්කොම රහත් වුණා. එතකොට අපි අන්නේ ආදිත්‍ය පරියාය සූත්‍ර පරියාය දෙවෙනි පාර්ශවය වෙන්න පුළුවන් නම් අන්න අපට ධර්මෙ මතුවෙනවා. හැබැයි අපි අර ජටිල මේ තුන්බ ජටිලයන්ගේ මට්ටමට අපේ හිත දියුණු වෙන්න ඕනේ. උපදේශ පරිබ්‍රාජකයාට කියපු කාරණාව ඊළඟට බාහියට කියපු කාරණාව උපදේශ ඊළඟට කවුද පුකුසාතට කියපු කාරණාව ඔය මට්ටමට අපි දියුණු වුණාට පස්සේ තමයි අන්න දෙවෙනි පාර්ශවය විතරයි. ඒතකොට මේ පාර්ශව දෙකක් එක්ක අපට ධර්මෙ මතුවෙනවා. ධර්මෙ මතුවීම ඊතර වීම. ඔන්න ඔය ඊතර වීම ප්‍රතිපදාත්මකවම සිදුවීම තමයි ධර්මය කියන්නේ. ඒක ධර්මය කියන කාරණාවට අන්න ආහාරය කියන්නේ අනියෝගපච්ච වෙකනා කියන්නේ. ධර්මය කියන කාරණාවට ආහාරය. හැබැයි ප්‍රඥාව කියන කාරණාව සුසුසා පරිපුච්චා. එතකොට අහපු ධර්මත් එක්ක දැන් හිතන දෙයක් තියෙනවා. එතකොට ප්‍රඥාව වැඩෙනවා. ඊතර වීම කියන එක නෙමෙයි. හිතන දෙයක් නේ අපිට හැම වෙලේම තියෙන්නේ. අන්න සූත්‍ය හරියට ඉගෙන ගත්තාම හිතන දෙයක් ඇති වෙනවා. දැනුනේ. එහෙම වුණාට පස්සේ ප්‍රඥාව අපි තුල වර්ධනය වුණාට පස්සේ අන්න එතන දැන් හිතන ගතියක් නේ තියෙන්නේ. එතනදී ඊතරම ධර්මයක් කතා කරන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි කියන්නේ චේත බුදු කර්මන්නේ විනීවරණ වෙනට. එතකොට ප්‍රතිපදාවෙම ඊතරම කතා කරන්න පුළුවන්. දැන් අර මම මේ දවස් ටික අහ ප්‍රශ්න ටික තියෙන්නේ බලන්න. ඒ ඇහුවේ දැනුම නෙමෙයි. කියන්නේ දැනුම සූත්‍රය තියෙන ටික එහෙමමනේ. මම ඇහුවේ ඒ කාරණාව මම මේ දෙවෙනි පාර්ශවයේ වෙන හැටි කතා කරේ. දැන් මම මේ දෙවෙනි පාර්ශවයක් ගැන හැම එකම කතා කරේ. ඒ කියන්නේ ධම්ම අනත්ත ලක්ෂණේ දෙවෙනි පාර්ශවයේ. අනත්ත ලක්ෂණේ දෙවෙනි පාර්ශවයේ වුණාට පස්සේ එක කොටසක් අවබෝධ වෙන කට්ටියම ඉන්නවා. අනෙක් කොටස ඉන්නවා දැන් අපි දීඝනක සූත්‍රය ගත්තොත් එහෙම සෝතාපන්න වෙච්ච දීඝනකත් ඉන්නවා. රහත් වෙච්ච සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේත් ඉන්නවා. ඊට නැති කට්ටියත් තව ඉන්න ඇති. හැබැයි ධර්මයේ හිතන කෙනෙක් ඉන්නවනේ. හිතන කෙනාට අනත්ත ලක්ෂණිය ඇහෙද්දී දෙවෙනි පාර්ශවයේ හැටියට බුදු දැනුමක් කියන කාරණාවට විතරක් කොටු වෙන්නේ නැතුව ඒක යාගේ ගෝචර ලෝකයෙන් යාට ඊතර වෙන්නේ නැතුව හිතන ක්‍රමයට දකින්න විදිහක් තියෙනවා. ඒතකොට හිතන්න යන්න. හිතන විදිහ දකින්න විදිහක් තියෙනවා. ඔන්න ඔය දෙවෙනි පාර්ශවයේ කරන එකත් එක්ක තමයි මම අහුවේ ප්‍රශ්න ටික. දෙවෙනි පාර්ශවයක් හිට අපි කොහොමද මේ කරුණු තියෙන. ඒ කියන්නේ මම අර වපසරියක් දුන්නේ. මේ මෙහෙම කියලා කරුණු ටිකක් දුන්නේ. මේ දෙවෙනි පාර්ශවයක් හිටේ ප්‍රශ්නේ අහන්නේ. ඒකමම ඉස්මතු කරලා පෙන්නුවේ අලුත්ම කෙනෙක්. දැන් මම දැනුම් ටික සූත්‍ර ඉගෙන ගන්නට කියලා දුන්නා. අලුත්ම කෙනෙක්, හිතන අලුත්ම කෙනෙක්, විචක්ෂණය කරන අලුත්ම කෙනෙක්. මෙන්න මේ බණපදයේ අහුනහම වචන නෙමෙයි. දැන් අපේ පංච උපාස්කන්ධය කියලා වචන ටිකක් ඇහිලා තියෙනවා. වචනනේ. අපට ධාතු ආයතන කියලා වචන ටික නෙමෙයි, දැනුමක් නෙමෙයි. හිතන කෙනෙකුට දෙවෙනි පාර්ශවයක් කියලා බුදුරණවහන්සේ පළවෙනි පාර්ශවය වෙලා ධර්මයේ කියද්දි අන්න එයාට තේරෙන විදිහ මම අහන්නේ. වෙන එකක් නෙමෙයි. එහෙම හිතන කෙනෙකුට අර රූපං නිච්ඡං අනිච්ඡං අදනිච්ඡං සන්දුක්ඛං ඊළඟට අතිසනාගත කියලා මේ කරුණු දෙවෙනි පාර්ශවයට තියෙන දේ මම අහන්නේ. දැනුමකට නෙමෙයි. ඊළඟට අර අනුയോഗ පච්ච වෙක්කනා කියන එක ඊළඟට අර ඒ කරුණු ටික දෙවෙනි පාර්ශවයකට තේරෙනවා. වරදින්න පුළුවන්. හරියට මොනවාද අවබෝධ වෙනවනේ. කොහොම හරි මට්ටමකට දෙවෙනි පාර්ශවයකට තේරෙන එකක් තියෙනවා. ඔන්න උකයි මම අහන්නේ. එතකොට එතනදී අපට තියෙන්නේ ප්‍රැක්ටිකල් පැත්ත. තනිකර ප්‍රායෝගික පැත්ත. අන්න ඒ තැනට ගියාට පස්සේ අපේ නිවැරදි විචක්ෂණය තියෙනවා. කියන්නේ නිවැරදි විචක්ෂණයනේ අනෙතෙන්නේ. අය අපට ගෝචර දෙයක් එක්කනේ අපි හිතන්නේ. නැත්තම් අපිට තියෙන්නේ විචක්ෂණය නෙමෙයි විතරකය. කියන්නේ විතරකය කියන්නේ අපි තව එකක් එක සසඳනවා. ගලපනවා. එච්චරයි කරන්නේ. විචක්ෂණය වෙන නම් අපි මධ්‍යස්ථව ඉඳලා අපි හිතන කෙනෙක් බවට පත් වෙලා ඉඳලා අපි දෙවෙනි පාර්ශවයක් ඉඳලා අපට අනත්ත ලක්ෂණය ඇහෙන්නට ඕනේ. එතකොට වචන ටිකක් නෙමෙයි එන්නේ. අපට යෙදෙන කරුණු එක්ක හිතන්න එක.
අපට කජ්ජනීය සූත්‍රය හෙන්නට ඕනේ. අන්න මේ දෙවෙනි පාර්ශවය කරන්නේ. අපි දෙවෙනි පාර්ශවය වෙනකොට හැබැයි අපි හිතන පැතිවල විවිධ දේවල් තියෙන්න පුළුවන්. නැත්තේ නෑ. හැබැයි මම මේකේ කතා කරද්දි මම පැහැදිලි කරන්නේ හොඳට ජීවිතය ගැන හිතපු කෙනෙක් කියලා. ඒතර හොඳට ජීවිතය ගැන හිතපු කෙනෙකුට අර පරිබාහිරව සංකල්ප ඔස්සේ යන්න ඉඩන්නේ අන්න එවැනි කෙනෙකුට දෙවෙනි පාර්ශවයක් ඇටියට අනත්ත ලක්ෂණිය අහිමි. දෙවෙනි පාර්ශවය කියන්නේ දෙවෙනි පාර්ශවය බුදුරණවහන්සේ පළවෙනි පාර්ශවය අපි දෙවෙනි පාර්ශවය. දැන් අපිට තුන්වෙනි පාර්ශවය නෙමෙයි තියෙන්නේ. අපි මොන සූත්‍රයකද තුන්වෙනි පාර්ශවයක් නෙමෙයිද? තුන්වෙනි පාර්ශවය. ඒ තුන්වෙනි පාර්ශවයක් කරන අපි ඉදී අපිට පේන්නේ ඉන්න බුදුරණවහන්සේ ඉන්න පංචවග්ගීලා අපිට පිට වෙන එකක් පේනවා. දැන් අපට මේක අදාළම නැහැ. අපට මේක අදාළව නැති කාරණා අපට සුතයක් කියන කාරණා විතරයි ඉස්සෙල්ලාම ඉතෝල් කරගන්න තියෙන්නේ. මේ කිසිම අර්ථයක් නැහැ. අපට අර්ථයක් නැහැ සුතයක් විතරයි. එතකොට අපි යන තුන්වෙනි පාර්ශවයක් කියලා ඉඳලා මේ පංචවග්ගීලට මෙහෙම කිව්වා. දැන් අපි ඒක කරගන්නේ ගොඩක්. මම මේ කරපු නිසා නෙමෙයි කියන්නේ. දැන් ඒක පැටලෙන්නේ නැහැනේ. පැටලෙන්න යන්නේ නැහැ සුතේ කියන කාරණාව නිරවටි දකිනවා. දැන් අපි අර්ථානිත විචක්ෂණය කරන්නේ අපි එතෙන්ද යන්නට ඕනේ. අපි අනත්ත ලක්ෂණය අහන්නට ඕනේ. අපි තුන්වෙන පාර්ශවයක් වෙන්නේ නැතුව. අපි ධම්මචක්කය අහන්නට ඕනේ. අපි කජ්ජනීය සූත්‍රය අහන්නට ඕනේ. එතකොට අපට දැන් ගන්න හරි කජ්ජනීය සූත්‍රය ඉගෙන ගත්තා. දැන් මේ දැනුන්නේ. ඒ අපි තුන්වෙනි පාර්ශවයක් කියලා කරපු කාරණා. දැනුම නෙමෙයි අහන්නේ. අපි දෙවෙනි පාර්ශවය වෙලා ඔන්න ඇහෙනවා. මොකක්ද ඇහෙන්නේ? රූපේ විසින් කාලා දැම්මා. ඔකනේ පටන් ගන්නෙ අතීතයේ රූපේ විසින් කාලා දැම්මා. දැන් අපට මේ ඒක කියනකොට ඒක අපට අපේ කෝණයත් එක්ක අපි අර්ථාන්විතවම සිදු වුණා නම් ඊතර වෙනවා. හැබැයි අපි හිතන මට්ටමක තියෙන අපට යම් පමණකට අපේ අපසරියට මේ කියන්නේ මොකද්ද කියන එක අපට එන්නට ඕනේ. වචනයකට කොට වෙන්නේ නැතුව. අන්නේ මට්ටමට හිතනකොට තමයි අපි සැබෑවටම හිතන්නේ. එතකොට එතනින් ඉදිරිපත් වෙච්ච සක්කාය නිරෝධය ඉස්මතු වෙනවා. එතනින් ඉදිරිපත් වෙච්ච සක්කාය නිරෝධය නැත්නම් අපිට දැනුමින් සක්කාය නිරෝධය කිසිම ඉදිරිපත් වෙන්නේ කොහොමද? දැනුමින් අපිට සක්කාය තහවුරු වෙන්නේ. ඇයි? දැන් ඔන්න අපි හිතනවා කල්පනා කරනවා. මේකනේ කජ්ජනීය සූත්‍රය තිබ්බේ. මේකනේ නම් මේ අනත්ත ලක්ෂණය තිබ්බේ. මේ කාරණාවනේ නම් ධම්මචක්කය තිබ්බේ. දැන් දැනුමින් අපිට මොකක්ද උනේ? සක්කාය තහවුරු වෙන්නේ. සක්කාය තහවුරු වෙනවා. අපි වල හිතන ක්‍රමයක් එක්ක අපි හිතාගෙන යනකොට අර සූත්‍රෙ එහෙම තියෙන අර සූත්‍රෙ එහෙම තියෙන. දැන් මේ සූත්‍ර ටිකකින් ඔක්කොම අරගෙන අපි හිතන ක්‍රමේ අපි දකින විදිය සූත්‍රය තුලින් ලස්සනට මොකද වෙන්නේ? තහවුරු වෙනවා. දැන් එතකොට අරක සක්කාය නිරෝධ ධර්මයක් වෙන්නේ කොහොමද? කජ්ජනීය සූත්‍ර අනන්ත ලක්ෂණේ ධම්මචක්කේ. සක්කාය නිරෝධය කියලා නේ. සක්කාය තහවුරු නෙවෙයි. අපි හිතන ක්‍රමයට ශෝකයට ඉගලපුණානේ. දැන් සක්කාය ශෝකයට තහවුරු. ඉතින් අපි ඒකට ආමරක සක්කාය නිරෝධ ධර්මයක් නේ. අපිට මේ ලස්සනට අපි දකින්න දැක්මට ඒක ගන්නට ගැලපෙන්නේ. ඒක සක්කාය නිරෝධ ධර්මයක් කියන්නේ බෑ. නේ? සානස මංගල ඉස්සෙල්ලා මතකරු පිටින් දාඩි ගන්න. ඒ කියන්නේ දැන් ලැබුණොත් කියන්නේ අපිට දැන් මම කවුද කියලා හිතන්න හරි සානස මට මොකක් හරි ලැබීමක් එක්ක තමයි වෙන්න පුළුවන් සානස. දැන් දැනුමින් කතා කරලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ එහෙම මට ලැබුණද නැද්ද අදාළ නැහැ ඊතර වීම සානස. දැන් ඒ වගේ එකක් සානස දැන් කනකොද මට හිතන්න හරි කියන්නේ දැන් මොකක් හරි සානස මේ ගත්තොත් මට ලැබීම් ක්‍රියාකාරීත්වයක් එක්කනේ මම හිතන්නේ සානස. කියන්නේ මොකක් හරි ලැබෙන්නේ නැති දැනකදී මට හිතන්න බෑ. හැබැයි දැන් ලැබීමේ පදනමම සානස අර විදිහට හිතුවත් අසත්‍යයිනේ. එතකොට සානස දැන් එහෙම හිතන කෙනෙකුට තමන්ගේ පැත්තෙන් එහෙම හිතන කෙනෙකුට සානස මේ ලැබීමට කිසිම තාත්වික භාවයක් නොලැබී දැන් ඒක සානස මගේ දීමක් තියෙනවා. ඒක සානස හිතා ගන්න බෑ. එතකොට දැන් මම කියලාවත් කතා කරන්න බෑ සානස. ඉතින් ඒකනේ අර පටමකොසල සූත්‍රය තියෙන්නේ. නෝචස්සගේ ධර්ම විනයක් කියලා නැහැනේ තන. දැක්මනේ කියන්නේ. නේ? ඕන ධර්ම විනය ඕන විදිහට යන්න පුළුවන්. දැක්ම එක එච්චරයි. ඊළඟ අතන ක්‍රියාකාරීත්වය ලැබුණොත් තමයි සානසික ක්‍රියාකාරීත්වය කතා කරන්න පුළුවන් සානස. නේ කියන්නේ මේ
ක්‍රියාකාරීත්වයක් තියෙනවා කියලා පමණ. ඔව් දැන් ලැබුණොත් එයාට අනිවාර්යෙන් සිදු වෙච්ච කාරණාව ඥානිය ආව නම් හිවිල්ලක් කරන්න වෙන එකක් නෙමෙයි. එහෙමයි. ඒ කියන්නේ යම් කිසි විදිහකින් දුක්ඛ ඥානිය සත්‍ය ඥානිය කියන කාරණා සෝතාපන්න බවට පත් වුණා නම් මෙතන මෙහෙම එකක් නැහැනේ කියලා මේක වැරදීනේ කියලා මේක සංකල්පයක්නේ කියලා මේක මේ හේතු නිසා නැති වෙනවනේ කියලා ඔය දාන ඔක්කොම ආය අපි සංකල්පයකින් වෙනම කොට වෙනවනේ. එහෙමයි සර්. ඥානය තියෙන කෙනාගේ තියෙනවා ගන්න. කෘත්‍යයක් තියෙන්නේ නේ. ලැබීමේදී දුක පිළිසිඳ හෙවිය යුතුයි. නේ? එහෙනම් එයා කරන ඥානය ඇති කෙනා ඥානෙන් යුක්ත කෙනාගේ ස්වභාවය කවදාවත් ඒකට සංකල්පකින් දාලා මේක ලැබීමක්. මේ යෙදීම බොරුවක්. මේක මේ හේතු නිසා තියෙන්නේ. එහෙම හිතන්නේ. මේකට ලං වෙන්න බෑ. මේකට ලං වෙන්න බෑ. මේකට එකතු වෙන්න බෑ. එහෙම හිතන්නේ නෑ. ඇයි මෙහෙම වුනේ? මොකද්ද මේක? එයාට තියෙන්නේ මොකද්ද? කෘත්‍ය ඥානෙ. පිරිසිදු හෙවීමේ වැඩපිළිවෙල. ලැබීමක් හිතුණා. මොනවා හරි වැඩපිළිවෙලක් එක දැක්මක් ඇසීමක් හිතුණා. කොහොමද මේක වෙන්නේ? ඇයි මේක වෙන්නේ? මොකද්ද මේ සිද්ධ වුනේ? හොයන ගතියනේ. සේකේකට තියෙන්නේ. එහෙම නැතුව වෙන මොන විග්‍රහයක් ගියත් මේක මෙහෙම එකක් නෙමෙයි. මේකට ලං වෙන්න දෙයක් නැහැ. මේක ලඟුණා කියන එක බොරුවක්. මෙතන මම කියලා දෙයක් නැහැ. කියලා මොන විදියකට ආවත් එයා නිගමන වලට නේද යන්නේ. හොයන කෘත්‍ය නෙමෙයි යන්නේ. පිරිසිදු හැවීමේ කෘත්‍යයක් වෙන්න තියෙන්නේ. කෘත්‍ය ඥාන. හැබැයි සෝතපන්න කෙනාට. එතෙක් පිටට නැමිලාමයි. අතනත් පිට නැමලා ඉදිරියට යනවා. එතෙක් පිටට නැමිනව හැරෙන්න වෙන කිසිම එකක් නැහැ. ඒකට සානස දැන් මගේ පැත්තෙන් කියන උපරිම මට ඇත්තයි කියලා කියන්න පුළුවන් අර විදියට හිතලා විතරයි සානස. එතනින් එහාට මට කියන්නේ මට ඇත්තයි කියලා කියන්න බෑ සානස වෙන කිසිම. ඔව් දැන් ඔයා මොනවා හරි කාරණාව කියන්නේ සද්ධාරු කියන සුභාකාර පරිතක්ක දිටිනික් ඥානකන්ත එක්ක නෙමෙයි. දැනුම ආපු එකන්නේ. හිතපු එක දිටිනික් ඥානකන්තනේ. කල්පනා කරපු එක. ඒකට නෙමෙයි අදාළන්නේ. ඒතර මොනවා හරි ඒකට අපි ආදේශයක් දාන්නේ. අපි පැතර ගිහලා නෙමෙයි. තියෙන දෙයක කියලා නෙමෙයි ඊදුණු කාරණාවක් කියලා ගන්න. ඊදුණු කාරණාවක් කියලා ගන්න. එහෙනම් යාට සිදුවිය යුත්තේ ඊදුණු කාරණා මේකම ඇයි ඊදුනේ? මොකද්ද මේ? පිරිසිදු හැවීමේ කෘත්‍යය. පෙනීමක්, ඇසීමක්, දැනීමක්, දැකීමක්, නැත්නම් ස්වરૂපයක්, වින්දනයක් හඳුනා ගැනීම, දැන ගැනීම, සකස් වීම මොනවා කාරණාවක් හරි යෙදීමක් සිදු වුණා නම් පිරිසිදු හැවීමේ කෘත්‍යයයි තියෙන්නේ. ඒතකොට පිරිසිදු හැවීමේ කෘත්‍ය කියන එක අර ගණන යෝග පාච්ච එක්කනාවේ හරි කියන්නේ ඒ වගේ නුවණ ඉදිලා නැතුව ඉතින් එහෙම කතා කරන්නත් බැහැ නිසා. විචක්ෂණයයි ප්‍රඥාව තමයි ඕන නැත්තේ. කරන්නේ ප්‍රඥාව. ඒ කියන්නේ එහෙනම් ප්‍රඥාව විතර කතා කරන්න නැතිනේ. නේ? අනිත් මොකුත් ඕනේ නැහැ. ඒකද පිරිසිදු සෙවීම කියන කෘත්‍යය දැන් දැනුමක් විදිහට කතා කරලා තාර්ථාමිතව සිදුවෙන්නේ නැහැ මේ මාර්ගයත් එක්කනේ. එතකොට සවන්නාස මේ විචක්ෂණය කියන එකේදී එහෙම පිරිසිදු වෙනවා කියලා කතා කරන්න පුළුවන් ද සවන්නාස මේ විචක්ෂණය කිරීම කියන කාරණාව පිරිසිදු හැවීම නෙමෙයි. ඒක ලෝකෙම කියන්නේ කතා කරන්න පුළුවන්. ඒක මේ අර්ථාන්විතව නෙමෙයි. ඒ කියන්නේ අර්ථාන්විතවම සිද්ධිය නෙමෙයි. ඒක විචක්ෂණය කියන එක විතරකට දෙන්න පුළුවන්. හැබැයි අපට මට ලෝකයේ දිච්ච කාරණාවක් එක කියන කාරණාවයි අපි හොයන්න යනවා කියන එක තියෙනවා. ඒ නිසා පිරිසිදු හොයනවා කියලා කතා කරන්න පුළුවන්. හැබැයි සත්‍ය ඥානිය නෑ නෙමෙයි. එහෙමයි. නේ? සත්‍ය ඥානිය නෙමෙයි. මට ආපු පිරිසිදු හැවීම බවක් නේ. නැද්ද? සංකල්පයක් නේ. දැන් ඒකට යන්න වෙනව නේද අපිට උනාට? මට ආපු පිරිසිදු වෙන බවක්. ඒක ඥානීය කියන එක නෙවෙයි සංකල්පය. අරක සත්‍ය ඥානයි. මේක සංකල්පය. ඒ කියන්නේ අනස පිටිසිදු වීම කියන කෘත්‍ය මට අදාළ එකක් නෙවෙයි. මට අදාළ එකක් නෙවෙයි. ඒක මට අදාළව නම් ඥානයක් නෙවෙයි සංකල්පය. නැද්ද? මාත්‍ර තියෙන ඔක්කොම සංකල්ප නෙමෙයි. සංකල්පනේ. එතකොට සත්‍ය ඥානට එන්න කලින් අපි ඒ කරුණු කරන්න ඕනේ. මම ඉන්නවනේ නේ. නැත්තේ නෑනේ. එහෙනම් සංකල්පෙන් කරන්න ඕනේ. හැබැයි අපි ඒකයි ප්‍රතිදීමේ ඥානය කියලා ගත්තොත් කරදිනවා. ඒක තියෙන්නේ ඇත්තටම ඥානය සුසුස පරිපුච්ඡා කියන ප්‍රඥාව ඇතිවීමේ අනුയോഗ පච්ච වෙක්කනා කියන එකත් එක්ක. අනුയോഗ පච්ච වෙක්කනා කියන එක තමයි
අර යථා විමුක්ත සිච්ඡම් පච්චවේක්කමානෝ ඒ ලස්සනට ඔය තියෙනවා විසුද්ධ ගණනාවක් සමී විමුක්ත ඊළඟට පඨමසේක සම්පංචාංකික සමාධිය ඊළඟට අකුප්ප සූත්‍ර කීපයක් තියෙනවා අංගුත්තර නිකායේ තුනේ පංචක නිපාතේ මේ අනුയോഗ පච්චවේක්ක පච්චවේක්ක නිමිත්ත කියන කාරණාව එක. අර මම ට්‍රාන්ස්ෆෝමර් උපමා කළ අරගෙන කිව්වේ. එතකොට අන්න ඒ කාරණාවට සුසුසා පරිපූර්ණ. දැන් මම හිතන්න ඕන කරුණු කිව්වා. දැනුම ගැන කිව්වා. ජීවිතය ගැන කිව්වා. ධර්ම හිතන්න ඕන විදිහක් කිව්වා. දැන් ඔන්න ඔය සියල්ලම කැටුවෙච්ච තැනදී මම දැන් කතා කරන්නේ ඉස්සල්ලාම කෙනෙක් බුදුබණ අහන හැටි. එච්චරයි. දැන් අපි මේ බුදුබණ අහලා තියෙන එක ප්‍රශ්නේ තියෙන්නේ. දැන් අය බුදුබණ ඇහුවනම් සෝතපන්න වෙන්න ඕනේ නේ. කවුරු හරි බුදුබණ අහන සෝතපන්න වෙන්න ඕනේ නැද්ද? ධර්මය ඇහුවනම් සෝතපන්න නොවි ධර්මය අහපු කට්ටිය කවුරුත් නැහැ ලෝකේ. සුතවාරිසාව කිය ડોක්ටර් කිව්වේ සුතවාරිසාව. ධර්මයේ නෙමෙයි අපි අපේ පොන් ටික අහන්නේ. ධර්මය ඇහුවනම් සුතවාරිසාව. එතකොට මම දැනුම ඇති කරගන්න තියෙනවා. හිතන හැටි කිව්වා. විචක්ෂණය කරන හැටි කිව්වා. ඔක්කොම කියලා දැන් මම මුලින් ඉඳලා බණ කියන්න හැදුවේ. හැබැයි අර ඔක්කොම ටික ඇති වෙච්ච අය. අන්න ඒකයි විශේෂත්වය. සූත්‍රය. ඊළඟට දැන් අවුල් වෙන්නේ නැහැ නේද? නැත්නම් අවුල් වෙන්නේ නැහැ මොඩක්වත් අහන්න. අයි දන්නේ නැහැ නේද? හැබැයි හිතන බව තියෙනවා. හිතන බව තියෙන ධර්මයේ විරෝධයක් අහපු නැති කෙනෙකුට අවුල් වෙන්නේ නැහැ. දැන් ධර්මයේ අහපු කට්ටිය යන සුතේ නිරවුල් කරලා දුන්නාට පස්සේ අවුල් වෙන ගතියක් නැහැ නේ. අන්න මම ඒක නිරවුල් කරලා දුන්නා. හිතන ගතිය ඉස්මතු කරලා පෙන්නනවා. අනිත් පැත්තේ ඔක්කොම ඉස්මතු කරලා පෙන්නනවා. දැන් බුදුබණ කියන්න හදන්නේ. අන්න මේ ගති ඔක්කොම ටික ඇති වෙච්ච තැනදී. ඒකයි මුදු කර්මන්නේ විනීවරණේ. දැන් මේ දැන් කවදාවත් දැන් දැනුම දැන් අපි මම පුන කිව්වා දැනුම කිසියකට ගලපන්න එපා. දැනුමක් විතරයි. දැනුම නිරවුල් කරගන්න වෙන එක. එතකොට මේ දැනුමක් හැටියට තේරුම් ගත්තම ගලපන්න යන්නේ නැහැ. දැන් දන්නේ නේ දැන් අරස දෙව්වා. නෑ මොකක්වත් දන්නේ නැහැ. දැන් ගලපන්න යන්නේ ඒක නිරවුල් වුණා. අපි ගත්ත වැරදි සංකල්පනා ටික ඔක්කොම අයින් කරන්න දැනුම නිරවුල් කර ගැනීම උපකාරයක් වුණා. දැන් කිසි දෙයක් ගන්නෙ නැහැ. නිරවුල් කරගත්ත දේ අපි දැන් හිතන්න තියෙන දේ ගත්තා නෝ. නිරවුල් ගන්නේ. ඇයි? දැන් මම අර ඉස්සෙල්ලා කියපු කාරණාවම ගත්තොත් එහෙම පස්සේ කියන කාරණාව නිවැරදිව තේරුම් ගත්තා නම් ඊතර වීමක් නෙවෙන්නට ඕන නැත්තේ. දැන් අපි මේ ගත්ත අවුලෙම කොච්චරක් වෙනවද? යෙදීම කියන ඇසීම පෙනීම කියන කාරණාව සිදු වුණේ ඇහැයි රූපයයි විඥානය එකතු වීම කියලා සංඥාවක් අරගෙන සංඥාව හටගන්නේ ස්පර්ශපත්යෙන් ස්පර්ශ තේරුම් ගන්න සංඥාවනේ. මාර අවුලනේ. එතකොට අපි අර දැනුම් ටික ගත්තා නම් එහෙම මාර අවුලක් වෙනවා. අපි එහෙම නැතුව අපි අලුතින් බණ අහනවා. අර දැන් දැනුම් ගන්නෙ නැහැ. හිතන ගතියක් තියෙනවා. කිසිම දෙයක් ගන්නෙ නැතුව අලුතෙන්ම අන්න දැන් හිත දැන් අන්න දැඩිකම අඩු වෙනවා. ඒ දැන් ධර්මයේ මාන්නක්කාරකම තිබ්බනේ. ඒක නැති වෙනවා. දැඩිකම අඩු වෙනවා. කියන දේ නැමෙනවා. මං කියන දේ අහන්න ඕනේ කියලා. කියන දේ නැමෙනවා. හිතන ගතියත් හුරු කරලා තියෙනවා. දැන් මේ ඔක්කොම ටික තියෙද්දි අර ඉස්ලාම කෙනෙකුට කියන බණ. ඉස්ලාම කෙනෙකුට. අන්න ඒ කෙනෙකුට කියන බණ තමයි මං කිව්වේ අර මේ අනත්ත ලක්ෂණ සූත්‍රය දැන් කජ්ජනීය සූත්‍රයේ තියෙන රූපං නිච්ඡං වා අනිච්ඡං වා. දැන් මේක තේරෙන්නේ කොහොමද? දැන් මොකුත් දන්නේ නැහැ. හිතපු කෙනෙක්, අවුල් කරගන්න නැති කෙනෙක්, දැනුම දාගන්න නැති කෙනෙක්. දැන් ඒක තමන්ට තේරෙන විදිය. දෙවෙනි පාර්ශවය කරගන්න හැටි. තමන් දෙවෙනි පාර්ශවය. එතකොට ඒ කාරණාවේදී දැන් මම මේක හිතන්නේ නැති කෙනෙකුට කිව්වනම් ප්‍රශ්න ගොඩාක් තියෙනවා. ඇයි? හිතලා නැහැ වචන ටිකක් විතරයි. ගලපන්නම හුරු. දැන් මේ හිතීම කියන එක තමයි එක. ඒක හුරු ඒක මම ගොඩක් පැතිවලින් හුරු කෙරෙව්වා. එතකොට මේ සියල්ලක්ම තියෙද්දි අන්න දැන් වචන තේරුමක් දන්නවා. මම ඒවත් කියලා දීලා තියෙනවා. එතකොට දැන් ඒකත් එක්ක සියල්ලක්ම එක්ක අහන්න. එතකොට එහෙම අහනකොට අපිට දැන් ඇහෙන ටික. රූපය නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. අවබෝධ කරගන්නවා කියන එක නෙමෙයි. අවබෝධ කරගන්න එකකින් හැදයක් ඕනේ. අපිට තේරෙන ටික දැන්. හැබැයි නිකන් ඒව නෙමෙයි හරිම කාරණාව. පිටින් ඇහෙන හරිම කාරණාව. ඒ එක්ක මේ කියන කාරණා අපිට තේරෙන ටික. අන්න එතකොට දැන් අපි එතනින් එහාට හිතන්න ගන්න දෙයක් අපිට දෙයක් තියෙනවනේ. අපිට බැහැ ගන්න එකක් එන්නේ නැහැ ජීවිතේ හිතපු නිසා. නැත්තම් අපිට බැහැ ගන්න එකක් එනවා. අනික අපි දැන් සම්පූර්ණයෙන් හුරු කරලා ඉවරයි මේක දැනුම හැටියට යන්නේ නැතුව, ඒ කියන්නේ දැනුම හැටියට මේ අර්ථය හම්බ වෙනවා නිතර වෙනවා. මේ සියල්ලම හුරු කරලා තියෙන්නේ.
එහෙම කරද්දී ප්‍රතිපදා. අර පුණ්‍ය සූත්‍රය තියෙන්නේ. මම මේවා ප්ලෑන් කරලා අච්චුවකට කරපුවා නෙමෙයි. සුවඳශීලී අසුර තියෙද්දි ධර්මයන් පහළ වෙනවා කියනවනේ. දැන් සුවඳශීලී අසුරක් ලෙන්ගතුකමක් අවංකකමක් එක්ක යමුනානේ. දැන් එතකොට දැන් ඔයයි පොඩි හාමුදුරුවෝ ඔය කීප දෙනෙක් ඔය කට්ටිය එකතු වෙලා මගෙන් අහන්න ඔය ලෙන්ගතුකමින් බැගෑපත් වෙලා කියන්නේ අර ඒක දැනෙන්නට ඕනේ. එහෙම ඇහුව නැත්නම් කතා කරන්න පුළුවන් බෑ. එතකොට ඔන්න ඒ ලෙන්ගතුකමත් එක්ක සුවඳශීලී අසුර යම් පමණක රිස්මතු වෙනකොට කරුණු කියන්නේ එනවා. ඊළඟට ආයි කියනවා සුවඳශීලී අසුර තිබිලාට කීවට කියන්න පහළ හැබැයි අහපුලි දරාගත්තේ නැත්නම් ඒත් ධර්මයේ කියන්න පහළ වෙන්නේ නැහැ කියනවා. එනේ කොච්චර නැහැ නේ. ඊළඟට කියන කන් විමාගෙන අහන්න නැත්තා. සුවඳශීලී අසුර තියෙනවා හැබැයි කන් විමාගෙන අහන්නේ. ඒත් ධර්මයන් කියන්න පහළ වෙන්නේ නැහැ කියනවා. දැන් උන කන් විමාගෙන කියනකොට මොකද වෙන්නේ? එතකොට ඒ ෆ්‍රේම් එකට අදාළ විදියට කරුණු කියන්න මතක් පහළ වෙනව නේද? දැන් අර සුමනශීලී ඇසුරට වඩා වෙනස් වූ ෆ්‍රේම් එකකින් තමයි කන්නිමාගෙන අහනකොට කියන්න පහළ වෙන්නේ. කන්නිමාගෙන අහනකොට ඔන්න කියනවා. දැන් අහපු දේ මතක තියාගන්න. දැන් කියන්න හිතෙන්නේ නැහැනේ. දැන් අහපු දේ මතක තියාගන්නකොට දැන් මොකද වෙන්නේ? දැන් අර කන්නිමාගෙන අහනවා කියන එකට වඩා අහපු දේ මතක තියාගන්නකොට දැන් කරුණ පහළ වෙන විදිය වෙනස්. මතක තියාගත්තදී අර්ථ විමසන්නේ. දැන් පහළ වෙන්නේ. මතක තියාගත්තදී අර්ථත් විමසනකොට ඒ ධර්මයේ කියන්න පහළ වෙන්නට ඕනේ. දැන් අපි හිතන්නේ ඇහුවා දැන් අපි ගොඩ නෑ. අර්ථ විමසනකොට අන්න අර්ථ විමසන් නැත්තම් ධර්මයේ පහළ වෙන්නේ නැහැ කියනවා කියන්නේ. අර්ථ විමසද්දී එතකොට වෙනම ෆ්‍රේම් එකකින් ඒ අයට ඒ කොනටයි ධර්මයේ පහළ වෙන්නේ. අර්ථ විමසද්දී ධම්මාර්ථම් පටිපදාව නැහැ. එයාට පහළ වෙන්නේ නැහැ. ඊළඟට ධම්මාර්ථම් පටිපදාව අර්ථ විමසීමක් තියෙද්දී ඊට අදාළ කෘත්‍ය ධම්මාර්ථම් පටිපදාවකට යෑමට නෙමෙයිද ධර්මයේ පහළ විය යුත්තේ. එතකොට ධම්මාර්ථම් පටිපදාවක යෙදෙද්දී නැවත කරුණ පහළ වෙන්නේ. ඒක ධර්මතාවය. එතකොට මේ ධර්මතාවය අනුව තමයි සියල්ලම සිද්ධ වෙන්නේ. දැන් ධම්මානුධම් පටිපදාවනදී සුහුඳ සීඩිය සුරුදි කියනවා. දැන් මම කොහොමද කියන්නේ? දැන් ඔන්න ඉස්සරහම බලහද්දි හරි මේ අනිත්‍ය භාවනාව කරන්නේ මේ. හරි දැන් මේ විදිහට මේ මොකද්ද මම කියන්නේ? මම මෙලෝදියක් දන්නේ නැහැ භාවනා කරන්න කියනවා. මම අන්න අර සති සම්පජාන භාවනාව කරන්න කියනවා. අනිත්‍ය මොකද්ද දන්නේ? අනිත්‍ය මොකද්ද දන්නේ නැහැ. මෙලෝදියක් දන්නේ කිසි දෙයක් දන්නේ. එහෙනම් ඊට අදාළ විදිහටනේ අපි මේ අර එක අච්චුවක් දාලා හරියන්නේ නැහැ ඒකට. ක්‍රමානුකූලව මේ ධර්මයෙන් පහළ වීමක් තියෙනවා. ඊට අදාළ. එතකොට අපි අර මූලික කාරණාවට එහා පැත්තකින් බලන්නට ඕනේ. එතකොටයි ප්‍රතිපදාව ගන්නට යන්නේ. නැත්තම් යන්නේ නැහැ. සනසි භාවනාව ගැන මේකට මේ ප්‍රායෝගිකව ඇතිවෙච්ච කරුණු ටික කර මම සාන්තරේ දැක්කිලා. දැන් ඇවිදිනවා කියන එකත් එක්ක එහෙම හිතන්න යනකොටම සාමයේ මට දැන් කලින් හිතපුවත් එක තමයි. ඒ කියන්නේ ඇවිදිනවා කියන කාරණාවක් සිහිය පවත්තන්න ඒක මොකද්ද කියලා සාමයේ දැන් එහෙම කාරණාවක් අල්ලගන්න බෑ සාම. එතකොට සාමයේ ඉතින් ඒකට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක එහෙම මානසිකාරයක් කරන්න බෑ. හැබැයි නොපිහිටන ගතියක් කියන එකත් එක්ක සානස යම් කිසි මානසිකාරයක් කරන්න පුළුවන් සාන. ඒ කාරණාවත් එක්ක සානස කොට. දැන් අපි බලෙන් හොයන්න යන්නේ. එහෙම සාන. නේ? බලෙන් අපි වෙන දෙයක් කරන්න. හුස්ම රැල්ල කියන කාරණාව දැනෙනවා වෙනම. ඒක බලෙන් හොයන්න යන දෙයක් නෑ. සාමාන්‍ය පොඩ්ඩක් සිහිය පිටනකොට අර භාවනා කරන්න ඕනේ නැහැ කෙනෙකුට මේ මහන්සි වෙලා පොඩ්ඩක් ඉන්නකොට දැනෙනවනේ. ඒ කියන්නේ ඒක දැනෙන එකක් අවංකව. එතකොට දැන් අපි හිතමුකෝ මේ ඇවිදලා වෙහෙසක් දැනෙනවා කියලා. අම්මෝ දැන් මට ඇවිදින්න බෑ. ඒකත් ටිකක් දැනෙනවනේ. දැන් ඇවිදලා වෙහෙසක් දැනෙනකොට හැබැයි අපිට සාමාන්‍යයෙන් ඇවිදිද්දී බලෙන් හිතන්න ඕනේ. ඇවිදිනවා කියන කාරණා. මොකද්ද නිමිති පිහිටවා ගන්න. ඒක හුදු සමතයකට මොකක් හරි කරන්න පුළුවන්. දැන් මම කියවන අනිත්‍ය මනසිකාරයක එක කියලා. දැන් මම අර ආනාපානසතිය ගති සම්පජන්ණය කියද්දි මම කියන්නේ සිහියේ හිත විසිරෙදි දෙකත් එක්කත් බලන්න කියලා.
අපි බලන්නට ඕන නැති හැම වෙලෙම අපේ හිතේ නැත්නම් හිතේටත් වඩා අපේ ගෝචරත්වය. අපේ යෙදී. හිතින් සංකල්පකින් කාරණාව නෙමෙයි අපේ යෙදී. දැන් ඔයාට මම ඒ විදිහට කරද්දී මොනවා හරි මානසිකාරයක් කියනවා නම් ඔයාට බලන්න දෙන්නේ යෙදීම. වෙන දෙයක් නෙමෙයි. දැන් ඔයාට අර කාරණාව හුරු කර ගන්නට ඕන නම් දැන් මෙහෙම හිතන්න යමු උනා. දැන් හිතන්න යමු උනා. අන්නේ යෙදීමයි බලන්න තියෙන්නේ. නැතුව කකුල් දෙක දිහා බලන එක නෙමෙයි. කෙනෙකුට කකුල් දෙක දැනෙන්න පුළුවන්. කෙනෙකුට මුළු ඇඟම දැනෙන්න පුළුවන්. හැබැයි හිතනවා නෙමෙයි. හිතනවා කියන කාරණා අපි වෙනම සංකල්පයක් දානවා. ඒක අපිට බලෙන් සමාධියක් පැත්ත යොමු කරගන්න හොඳයි. බලෙන් සමාධියක් පැත්ත. කෙනෙකුට වෙන වෙන දේවල් දැනෙන්න පුළුවන්. ඒ දැනෙන දේත් එක්ක තමයි යොමු කරගන්න ඕනේ. දැන් අර අනිත්‍ය මානසිකාරය කියන කාරණාව යොමු වෙනවා නම් දැන් ඔයාලට හිතන්න යොමු වෙනවා නම් හිතන කාරණාව හිතන්න. මම දැන් හිතුවා මේක මෙන්න මෙහෙමනේ කියලා අන්න අර මානසිකාරය යොමු කරන්න ඕනේ හිතපු දෙයට. වෙන දෙයකට නෙමෙයි හිතපු දෙයට. එහෙම හිතුවනේ කියලා. දැන් යෙදුනේ එතකොට යම් යම් කරුණු තියෙන්නේ යෙදෙන කරුණු එක්කයි බලන්නට ඕනේ. නැතුව අපි හොයා නෙමෙයි. අනිත් කාරණාව තමයි අපි ওই විදිහට යමක් යෙදීමත් එක්ක දකිමින් වාසය කරොත් එහෙම ධර්ම කරුණක් සමහර ඒවා එන්න පුළුවන් නොසිතන විදිහට. අපි බලෙන් ගන්නවා නෙමෙයි නොසිතන විදිහට. එතකොට ඒක පිළිබඳව හිතන්න පුළුවන් නොසිතන විදිහට. ඒක අපි යහපවර බලහත්කාරයෙන් අයින් කරනවා කියන කාරණාවක් කරන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද හේතුව ඒ විචක්ෂණය, ඒ යෙදීම, ඒ ඔක්කොමත් එක්ක මොකද වෙන්නේ? ප්‍රතිපදාවට මේක උපකාරයක් වෙනවා. අපි ඒ කරන දෙයත් එක්ක බලන්න ඕන. බලෙන් ඇදගෙන හරියන්නේ නැහැ කරන දෙයත් එක්ක. දැන් ඔයාලට ඇවිදිනකොට මනසිකාරය දෙනවනේ. ඉතින් ඒක කරන්න කරලා ඒකෙ සිහිය පවත්වන්න. දැන් මෙහිම දෙයක් නේද සිදුවන්නේ. මේ සංකල්පයක් මෙහිම හිතනව නේද? අන්න එතන සිහිය ගන්නට ඕන. අන්න ඒක දිහා බලන්නට ඕන අනිත් වශයෙන්. ඒකෙන් සන්නස් දැන් ඇවිදිනවා කියන කාරණාව ඒ කියන්නේ එතන පිළිටන්න බෑ කියන එක එදුනන සන්නස ඒ සංකල්පේ ඒ සංකල්පය කියන අනිත්‍ය මානසිකාරයක් වෙන්නට ඕන. ඒ කියන්නේ අපි අනිත්‍ය මානසිකාරය දෙනවා කියලා කියන්නේ අපේ වැටහිච්ච කාරණාව ඉදිරිපත් කරනවා කියන්නේ. මම සංකල්පයේ වචනේ දුන්නේ යන්නේ ඒක. ඒක අපේ වැටහිච්ච දැන් තියෙන දෙයක් හොයන එකයි වෙච්ච වැටහිීමකින් දෙයක් බලන එකයි දෙකක් නේ. දැන් තියෙන කාරණාවක් හොයන එකයි වෙච්ච වැටහිීමකින් යමක් බලන එකයි. මම ડોක්ටර්ට උපමාවක් කියන්නම් ડોක්ටර්ගේ පැත්තත් එක්ක. මට ડોක්ටර්ගේ පැත්ත පොඩ්ඩක් අමාරුයි. මට ගණන් වලින් තමයි ඔක්කොම කියන්න පුළුවන්. දැන් අපි හිතමුකෝ ડોක්ටර් ඉගෙන ගත්ත විදිහට මොනවා හරි ලෙඩක් හම්බ වෙනවා. ඒ කියන්නේ ඉගෙන ගත්ත දේ එක්කම මොනවා හරි ලෙඩක් දිහා බලනකොට අනිවාර්යයෙන්ම අර කලින් කියන්නේ දැන් කලින් තියෙන කාරණාවේ වැටහීම අනුව තමයි අර ලෙඩේ දිහා බලන්නේ. එතකොට හොඳට ඒක පේනවා. කිසිදු විදිහකින් ඉගෙන ගත්ත නැති, දන්නේ නැති කිසිම විදිහකින් වැටහීමක් නැති දෙයක් පෙනුනොත් තියෙනවා. අපි හිතමු ලෙඩක් පේනවා. දැන් බෑනේ. දැන් අර කොණින් බලන්න බෑ. දැන් ඒකත් උපකාර කරගෙන අරකට මොකද්ද කියලා හොයමින් හිතන්නට ඕනේ කියන්නේ. නේ? ඒක විචක්ෂණයක් අහපුවා. හැබැයි ડોක්ටර් අර සාමාන්‍යයෙන් ડોක්ටර්ගේ ශේෂ්ත්‍රය පිළිබඳව සම්පූර්ණයෙන් පුළුල් දැක්මත් එක්ක ඒකට අදාළ විදිහටම කාරණාවක් දිහා බලන් ඉන්නකොට ලෙඩක් දිහා ආය අලුතෙන් කල්පනා කරන දෙයක් නැහැ. කෙලින්ම පේන්නේ අරක මත පාදක නැහැ. හිතන්න දෙයක් නැහැ කිසි දෙයක්. කල්පනා කරන්න කිසිම දෙයක් නැහැ. සමීකරම පේනවා නේද? අලුත්ම දෙයක් ආවොත් ඒකයි ඒ හැකියාවයි අර අලුත් දෙයි
දෙකම පාදක කරගෙන හොයන්නට ඕනේ. එතකොටයි අලුතින් වැටහීමක් වෙන්නේ. ඊට පස්සේ ඒ වගේ දෙයක් ආවොත් ආයේ හිතන්න දෙයක් නෑ. අන්න ඒ වගේ තමයි අනිත්‍ය මනසිකාරය කියන කාරණාව දෙන්නේ. මෙච්චර කාලයක් හිතපු දේ එක වචනයකට කොටු කරලා. වැටහිච්ච දෙයට. එක වචනයකට කොටු කරලා. එතකොට හිතන්න ඕනේ අර ડોක්ටර් අරක පේනවා වගේ. කෙලින්ම අරක පේනවා. හිතන්නේ නෑ. හිතනවා නම් අලුත් දෙයක් එන්නට ඕනේ. අන්න ඒකට ධර්මයක් ඇහෙන්න ඕනේ. අන්න එතකොට අලුතින් විචක්ෂණයක් කරන්න තියෙනවා. ඒක විචක්ෂණය. ඒක දැක්මක් නෙමෙයි. දැන් ඇත්තටම ගත්තොත් ඒ අවස්ථාවේ ડોක්ටර් ෆේල්නේ. අලුත් දෙයක් ආවට පස්සේ ඇයි තමන්ගේ අර කාරණාව එක පේන්නේ නැහැ. ඒ කියන්නේ එතනින් එහාට යන්න පුළුවන්. හැබැයි ඒක දිනුවා. හැබැයි ඒ අවස්ථාවේදී තමන්ගේ කොනෙට දාලා කාරණාව එක පේන්නේ නැහැ. හැබැයි එතනින් එහාට දැන් ඉන්න මට්ටමටත් වඩා එහා මට්ටමකට යන්නත් ඒක උපකාරයක් වෙනවා. දැන් ඉන්න මට්ටමට ඒක හම්බෙන්නේ. අන්න ඒ වගේ තමයි අපිට ධර්ම කාරණාවක් අන්තිම ආවොත් එතකොට අපට තව එතනින් එහාට යන්න උපකාරයක්. ඒ කියන්නේ සෝතපන්න කෙනාට තව ඉදිරියට කවුරු හරි උපකාර කරොත් එහෙම රහත් නෙවෙන්නේ. එතන සෝතපන්න කෙනා රහත් වෙන්නේ බෑ. රහත් වෙන්නේ නැහැ. රහත් වෙන්නේ මේ ආත්ම කියන කාලය ගිහිලා. කාලයක් තියෙනවානේ. එයාගේ ප්‍රඥාව අනුව. කවුරු උපකාර කරොත් උපකාර කරන වෙනස් දෙයක්. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ මම තව විදියක් කියන්නම්. ડોක්ටර්ට නොතේරෙන අලුතෙන් මොනවා හරි රෝගයක් හම්බුණා කියන්නේ. දැන් ඒක මේ 10 11 ඉගෙන ගන්න ළමයෙකුට ડોක්ටර් ගිහිල්ලා කිව්වොත් එහෙනම් පොඩ්ඩක් මට මේක තේරෙන්නේ නැහැ කියලා දෙන්න. හරියයිද? නෑනේ. එහෙනම් ඒකයි වෙන කෙනෙකුට ගන්න බෑ. ඒක ડોක්ටර්ගේ මට්ටමේ එකම තව ඉදිරියට යෑමක් වෙන්නට ඕනේ. ඒක එතනින් එහා පල්ලෙහා කෙනෙකුට හරියන්නේ නැහැ. එතනින් එහාට දියුණු වෙන නම් එතනින් එහාට යන්නට ඕන. එහෙනම් සෝතාපන්න වෙච්ච කෙනෙකුට අහුවෙච්ච දේවල් තියෙනවා. ලෝකේ ඉදිරියනේ තියෙන්නේ. හැබැයි යා මේ පුතඥයෙක් නෙමෙයි. ડોක්ටර් අර කාරණා වැටහුන්නේ නැහැ කියලා. ડોක්ටර් මේ සාමාන්‍ය මේ පුංචි ළමයින් නෙමෙයි. ඒක එතනින් එහාට යන්න අලුත් දෙයක්, අලුත් විග්‍රහයක්. අලුතෙන් හිතන්න දෙයක්. එයාම එතනින් එහාට යන්නේ. ඒ ලෙඩේ ගැන වෙන ළමයෙකුට වෙන කාටවත් කියලා දෙන්නත් බෑ. ඒ වගේ එතනින් එහා දිනුව ගැන වෙන කාටවත් කියලා දෙන්නත් බෑ. ඒකයි මම අර ඔය සමහර කරුණු කියනකොට ප්‍රේම එකක් දාලා හිතනවා කියලා දන්න අයට ඉස්සලක් කියන්නේ. අතදින්නේ. හරි ප්‍රශ්නයක්නේ. නැන්ද? ඇත්තටම ඒක කතා කරන්නේ කොහොමද? ඒක කතා කරන්න බැරියෝ. ඒකවල දැන් ඔය මේ කියපු භාවනාව දැන් හිතේ ප්‍රශ්නෙත් එක්ක ඇලීමම එහෙම නැත්නම් යෙදීමම මම ඒකෙන් අන්න ඒ වගේ අදහසකටද සංකල්පයක් කියන එක නැතුව සිතිවිල්ලක් කියන එකට යන්නේ නැතුව දැන් තරංගමගේ අහපෙකත් එක්ක මේ කල්පනාවකට නොයා කියලා පුරු ගන්නට හදන්නේ දැන් අපිට මොකක් හරි ඉතින් මමම නැත්නම් ඇගීමම ඉදීමම කියන එකත් ඒ කියන්නේ ඒ පැත්තටද යොමු වෙන්න ඕනේ කියන එක නැත්නම් අපි දැන් එහෙම කියන නැත්නම් සම්මස යෙදීම කියන එක නැතුව ඒකෙන් ඉක්ම වෙලා ඒකත් එක්ක සංකල්පයක් කතා කරන්නේ. ඔව්. යෙදීම කියන එක බැලිවමයි. යෙදීමම මම වෙලා පැත්තකට අපි තමයි පැත්තකින් යොමු කරන්නේ. මේක මම කියන්නේ හුරු කිරිල්ලක් කියලා. ප්‍රතිපදාවෙන් නිවැරදි වෙන්න දන්නව දකින්නවා කියන එක. නමුත් අපි මැදිහත් වෙනවා. මොකද අපට අපේ වැටහීම වෙන කාගවත් නෙමෙයි. අපිම ධර්මයේ ඉගෙනගෙන අපිම හිතන අපේ වැටහීම. අපේ වැටහීම යෙදීමක් වෙච්ච මගේ කාරණාවට යොමු කරනවා. අපේ වැටහීම යෙදීමක් වෙච්ච මම කියන යෙදීමක් කාරණාව තමයි ඒකට යොමු කරනවා. ඒකට නිකන් යොමු කරන්න හැකියාවක් නැහැ. නිකන් යොමු කරන්න
නිකන් යොමු කරනවා නෙමෙයි සිහිය පිහිටනවා කියන කාරණාව එක්ක බලනකොට ප්‍රඥාව ඉස්මතු වීම සේකියට. එතකොට යාට මම අර ඩයිස් මහත්තයාගේ උපමාවේ ඩයිස් මහත්තයා බලන් ඉන්නවා විතර. chance නොවැදී කිසිම දෙයක් කරන්නේ. කරන්නේ කම්කරු. හැබැයි කම්කරුවන්ට හැකියාව නැහැ. ඒ කියන්නේ කම්කරුවන්ට යන ටික ගලවලා හදන්න පුළුවන්. හැබැයි ඩයිස් මහත්තයාට ගම වැඩි පටියක් දෙන්නේ. එයා තමයි ඉලෙක්ට්‍රොනික ඉංජිනේර. එයා හැබැයි වැඩක් කරන්නේ නැහැ. එයා නිකන් ඔය බලාගෙන ඉන්නවා. එයාට ඔක්කොම පේනවා. අර කට්ටියන්ට කියන දේ කරනවා. එච්චරයි. එයාලා කියන දේ කරමින් ඕක කරන්න අර මේ කරන්න කියලා අර කියන දේ කරන එක විතරයි කියන්නේ. අරය බලන් ඉන්නවා. පිටින් ඉඳලා බලනකොට කෙනෙකුට මේ සාධාරණ නැද්ද? අර දාඩි දාගෙන මහන්සිලා වැඩ කරන මිනිස්සුන්ට හොඳ පඩියක් දෙන්න ඕනේ. අර පැත්ත ගන්න මේ අර මිනිස්සයා දිහා කරන දේ බලාගෙන ඉන්න මිනිස්සයාට වැඩි පඩියක් දීලා හරියයිද? පිටින් බලනකොට අපට සාධාරණ නැද්ද? මම ඔය කතාවක් අහලා තියෙනවා. කතාවක් මේ නැවක් එන්ජින් එක නතර වෙලා ඔත් අහලා තියෙනවා මට. එන්ජින් එක නතරලා මක් කරවිලා ඊළඟට කවුරු හරි කියන්නේ දැන් හැමෝම හොයලා තියෙනවා කිසිම විදියක ලෙඩ හොයාගන්න බෑ. පස්සේ කාට හරි ඉංජිනේර කෙනෙකුට කවුරු හරි හොඳ ප්‍රොෆෙසර් කෙනෙක් ඇවිල්ලා බලලා තියෙනවා හැමතැනම බලලා පොඩි දෙයයි මේ අන්නර නට්ටකට පොඩ්ඩක් ගහලා ඇනේට පොඩ්ඩක් ගහලා හදන්න. පොඩි වෙලාවක් ගිහිල්ලා ගහලා හැදුවා. ගාන කියලා ලොකු ගානක් කියලා. මට අපටත් වැඩේ කරන්න තිබ්බනේ. ඔය නට්ටකට ගහලා හදන්නේ. එතකොට දැන් බලන්න පිටින් පේන කාරණාවයි එයාගේ දැන් එයා බැලුවේ එයාගේ දැක්ම එක්කනේ ඔක්කොම හිමි. දැන් අර කට්ටිය හොයලා මොකක් කරගන්න බැරි වුණා. ආලයා පොඩ්ඩක් අර නට්ටකට පොඩ්ඩක් නේද පොඩ්ඩක් සක්කු කරන්න ඉවයි කියලා. අන්න එයාගේ හැකියාව. ඒක තමයි අර පරිදි. අර පොඩි මේ ඇනේට යකඩෙන් තට්ටු කරන කාරණාවට නෙමෙයි. එතකොට අන්න ඒක තමයි හැකියාව කියන්නේ. දැන් එයා එතන මේ අර ඉගෙන ගත්ත දේවල් මේ ඉගෙන ගත්ත මොකෝ කල්පනා කරලා එයා මේ ඔක්කොම දිහා හොඳට බැලුවා. මොකක්ද මේ වෙලා තියෙන්නේ කියලා. පුංචි වැඩ. අන්න ඒක කියන්නේ එයාගේ ඒ හැකියාවනේ භාවිතා වුනේ. වෙන දෙයක් නෙමෙයි. ඔන්න ඔය වගේ අපි විචක්ෂණය කරපු අපේ හැකියාවක් තියෙනවා. ඔන්න ඕක භාවිතා වෙන්නේ. ඒක නිකන් කරන්න බෑ අපට. නිකන් කරන්න අපට අපි පුරු වෙලා නැහැ. ඒ නිසා තමයි අනිත්‍ය කියන පුංචි මානසිකාරයක් දෙන්න කියලා මම කියනවා. මොකද මේකට වෙන මානසිකාරයක් දිහා වැඩක් නැහැ නේ. දැන් අර ඒකේදී අර පැල්ලන්දගේ අම්මා හිව්වේ සංකතං කියන එක මොකද්ද? දැන් මට කමක් නැද්ද කියලා. සංඛාරයක් හරි මොකක් හරි. මොකද ඉතින් ඔයාට වැඩිපුර තේරෙන්නේ ඒක නම් කමක් නැහැ. හැබැයි මේ මානසිකාරයේ සිවුම් වෙන තරමට වටිනා මොකද හේතුව හිත එකඟ වෙන පැත්තට නැඹුරු වෙනවා වැඩි. නැත්තම් අපේ විතර්ක වැඩි වුණොත් එහෙනම් අපි යහපව විචක්ෂණී පැත්තකට යනවා. හිත එකඟ වෙන පැත්තට නෙමෙයි යන්නේ. අතන හිත එකඟ වෙන පැත්තට යනවා. හැබැයි අර සියල්ලම තියෙනවා. දැන් අර එන්ජින් එකට එතන ඉන්න සියලුම කාර්මිකයෝ ඇවිදිලා වටේ ගහලා එනේ කොහෙද හරි එනේ ගහන මේ තට්ටුවක් කරන්න කොට දන්නේ කවුරු ඇවිදිලා මොනවද දන්නේ නැහැ. අරය ඇවිදිලා අරක බැලුවොත් තමයි එයා තමයි හරියට හම්බෙන්නේ. වෙන කීයක් හම්බෙන්නේ. ඔය සමහර ළඟට ඔය ගොඩනැගිලිම හදනකොට ලොකු ගොඩනැගිලි අර මහන්සි වෙලා කොන්ක්‍රීට් අනාගෙන කම්බි බැලගෙන එන්නට මේසන් බාස්ලා වැඩ රුපියල් 2000යි 3000යි දවසකට පඩියේ ඉංජිනේර කෙනෙක් මාසෙකට සැරයක් යනවා පොඩ්ඩක් කවමක් යනවා මේ පොඩ්ඩක් කොහේ බලන් යනවා මේ පැයයි දෙකයි ලක්ෂයයි දෙකයි ගන්න. අර කටි වැඩ කරන්නේ. නමුත් අර නිකන් කොහේ බලාගෙන ගියා එයාට ලොකු ගාණක්. ඇයි එයාගේ තියෙන අර දැක්මෙන් එයා ඒක බලන්නේ. අනිත් වගේ තමයි මේ දැක්ම තුලින්. හැබැයි මේ දැක්ම නැත්තම් ඕක කරන්න බෑ. ඒ දැක්ම නැතුව අපි ධර්මයෙන් ඉතලා නුවණින් ඉවසලා අපි යම් පමසන විචක්ෂණය කරලා එහෙම නැතුව අපට අර ආච්චි අම්ම කෙනෙකුගේ නැත්තම් අර සාමාන්‍ය කෙනෙකුගේ තියෙන කාරණා විතරයි තියෙන්නේ. අපි අරගෙන යමු කරාට. එතකොට කොහොමද අනිත්‍ය මනසිකාරයම පස්සේ නැති වෙලා යනවා. එතකොට ඒක වැඩක් නැහැ. මම අර පැහැදිලිව මම මේ කතාව කියද්දිම කිව්වනේ. මම මේ කතා කරන්නේ හිතපු අයට. ධර්ම හොඳට ඉගෙන ගත්ත අයට. හොඳට විචක්ෂණය කරපු අයට. Taman ගැන හොයන අයට. ඊළඟට මම කරේ ඒකම විශේෂයෙන් කිව්වේයි. නැත්තම් එහෙම අපි විවිධ අත්දැකීම් ඔස්සේ මනසිකාර කරන්න ගිහිල්ලා හුලලා යනවා. අන්න ඒක තියෙන. එතකොට මේ ඔක්කොමත් එක තියෙද්දී අපට අහුවෙන්න තියෙන ඉඩ 99කින් අඩුයි. අර කරුණු ඔක්කොම තියෙනවා.
දැන් සන්නස මේ අර කලින් අහුවෙකටම තමයි සන්නස කියන්නේ මේකට ආගික කරාද දැන් මට දැන් මොකක් හරි විදිහකට සන්නස දැන් අපි හිතමුකෝ අර ඉන්නවා කියන එක ඒක දැන් මොකක් හරි විදිහකට හිතලා තියෙනවා නම් සන්නස දැන් ඒ කියන්නේ එහෙම දැන් මම කියන්නේ සිහිය පවත්තන්න සන්නස එහෙම එකක් එන්න පුළුවන් කියන ප්‍රශ්නේ සන්නස මට කොච්චරවත් ඒකට මොකද ඉගෙන ගන්න දැන් යෙදෙන කාරණාව දැන් අපි ඉස්සර කතා කරේ සන්නස ඇස කියන එක දැන් ඒ කියන්නේ තමන්ගේ පැත්තෙන් හරිය හිතලා දැන් උත්තරයක් නැති තැනකදී දැන් මම ඇස ගැන හිතන්න ගියාට සන්නස මට කියන්නේ ඒ ගැන සිහියක් පවත්තන්න සන්නස හැකියාවක් නැහැ කියලා මම කියන සන්නස ඇස ගැන බෑ ඒක හරි ඒක ගන්නස දැන් ආස්වාද ප්‍රාස්වාද කියන බව සන්නස මොකක්ද අරමුණු කරගන්නේ කියන එක සාමස නෑ ඒකෙන්දී අපිට දැනෙන ගතිය විතරයි ඒක මම අපට ගොරෝසු දැනෙන එක විතරයි දැන් මම මෙහෙම කියන්නම්කෝ ඔයාට මොනවා හරි වැඩක් කරන්න දැන් කකුල් දෙක දෙනවා දිගාරින්නවා ඇයි කරන්නේ ඔව් දැන් ඔයාට ඒක නෑ නේ රිදෙනවා කියන එක අල්ලගන්න බැරි එක මේක මොකටද ආයේ කකුල් දෙක දිගාරින්නේ කොහොමද රිදෙනවා කියන එක අල්ලගන්න බැරි එකක්. ඒක මෙහිම අල්ලන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක අහු වෙන එකක් නෙමෙයි. ඒක මම කියලා ගන්න පුළුවන් එකක් නෙමෙයි. දැන් අකුල් දෙක ටික අරින්නේ. ඊළඟට ඔන්න මේ දැන් ගෙදර යන්න වෙලාව හරි යන්න ඕනේ. ඉතින් ඔය ආපු හිතුවිල්ල මේ අල්ලගන්න පුළුවන් එකක් නෙමෙයි. ඔක මේ සංකල්පෙන් දැක්කට පස්සේ ඔක එකතු වෙන්න බෑ. ඒකට ලඟ වෙන්න බෑ. ඉතින් ඒක ක්‍රියාත්මක කරන්න ඕනේ නැහැ. අන්නේ වගේ ඒ කියන්නේ මම එක කිව්වේ. ඊටාම ප්‍රාථමික මට්ටම විතරයි. එහෙනම් ලොකුවට හිතනවා නෙමෙයි. දැන් අපි සාමාන්‍ය එදිනදා ජීවිතේ අපට ගෝචර වෙන ප්‍රාථමික මට්ටම තියෙනවානේ. අපි කටයුතු කරන ඔන්න ඔය ටික විතරයි. දැන් අතනදී අපි කරන්නේ අලුතින් විචක්ෂණයක් එක්ක යන්නේ. එතකොට අලුතින් විචක්ෂණයක් එක්ක යන්නේ නැතුව අපි ඊටාම ප්‍රාථමික මට්ටමේ අපට දැනෙන කරුණු එක්ක අපි ඉන්නේ. ඒ කියන්නේ කාරණාව මේ මම දැන් ඒ කියන්නේ එහෙම සිහිය පවත්තන්න දැනදී දැන් මම හිතන්නේ මේකත් එක්ක ඉන්න බෑ කියලා. විශ්වාස අර පුරුද්දකට දැන් සානාස ඒක නිකන් ඒන ස්වභාවය සානාස. කියන්නේ ඒක නිකන් අර හිතන්නේ නැතුවම දැන් එහෙම එනවා සාන. නෑ ඒක හරි. ඒ කාරණාව වැරදි නෑ. ඒක හරි. ඒක එක්ක එහෙනම් ඉන්නට ඕනේ ඒ යෙදීම එක්කම. ඒ කියන්නේ දැන් අපි හිතමු හුස්ම රැල්ල කියන කාරණාව අහු වෙන්නේ නැහැ කියන මෙහිමයි කියලා හම්බෙන්නේ නැහැ කියන දැක්මක් ඔයාලට එනවා කියන්නේ. අල්ලගන්න බෑ කියන්නේ. ඔන්න ඔය ගතිය එක්ක අපි පවත්වන්න ඕනේ. ඒතර හුස්ම රැල්ල අල්ලන්න යන්න ඕනේ නැහැ. ඒ ගතිය එක්කයි පැවැත්මක් තියෙනවා. එතකොට මේ ගතිය එක්ක පැවැත්මක් තියෙනකොට අපට අර දැන් අනිත්‍යය කියලා මම මානසිකාරය කිව්වනේ. ඒ වගේම එකක් තමයි එතන වෙන්නේ. අපි යන නිකන් වචනෙන් දානවා කියන එක නෙමෙයි. අනිත්‍යය කියන මානසිකාරය වගේම දෙයක්. ඔයාට එහෙම නැතුව පොඩි වෙලාවක් ගියරම සಣ್ಣ වෙන එකකට යනවා. එතකොට ඒකටත් ඒ මානසිකාරය. මම අනිත්‍ය වචනේ දුන්නේ ඔන්න ඔය ටික ගන්න. වෙන දෙයක නෙමෙයි. අනිත්‍ය වචනේ දුන්නේ ඔන්න ඔය ටික ගන්න. ඒතකොට අනිත්‍ය වචනේ තුල අර ටික ගැම් කරලා ගන්න පෙන්නේ. හැබැයි එහෙම නැතුව ওই විදි කාරණාවක් එනවනම් ඒකට අර අපට නිමිත්තක් ඕනේ මොනවා හරි. ඒ ස්වභාවයට. අන්නේ නිමිත්ත අපි භාවිතා කරනවා නම් නිමිත්ත කියලා කියන්නේ අපි ඒක දැන් ඔයාට අපි හිතමුකෝ මේක අහුවෙන්නේ නැති එකක් නැත්නම් මොනවා හරි නිමිත්තක් කියනවා කියන්නේ. අන්න ඒක ඔස්සේ ඒ නිමිත්ත භාවිතයක් කරන්නට. යෙදෙන කරුණු එක. එතකොට ඒ නිමිත්තට සමීපම වචනයක් ඇති තමයි අනිත්‍ය මනසිකාර කියන්නේ. ලැබෙන කාරණාවක් ඒක. යෙදෙන කාරණාවක් ඒක. ඔයාලට ඒ කාරණාවට යොමු කරන්න කියන සර කාරණාවක් වන්තින් ඒක තමයි මම දෙන්න යන උත්සාහය. අර දැන් ඔයාගේ වැටහීමක් තියෙනවනම් ඒ වැටහීම මෙතෙන්ද ගන්න. ඒ වැටහීම මෙතෙන්ද ගන්න තමයි අනිත්‍ය මනසිකාරය සහ සිහිය ප්‍රවැත්වීමක් කරේ. ඔයාට ඒ කාරණාව හොයනකොට අනිත්‍ය මනසිකාරයෙන් තොරව අර වැටහීම එනවනම් ওই වැටහීම භාවිතා කිරීම දිගට කරන්න. හැබැයි අර විදිහට ලොකු විචක්ෂණයක් කරන්නේ නැතුව.
ඒකට බලෙන් ගන්න ඕන නිසා තමයි අනිත්‍ය මනසිකාරය දුන්නේ. අපි හිතන්නේ නැතුව විචක්ෂණය කරන්නේ නැතුව ඒ කියන්නේ අපි එහෙම නිකන් අර ඔහේ කරන්නම් වාලේ කරා කියලා දැනන්නේ. දැන් මම යම් පිරිසක් කොටු කරලානේ මම මේක කතා කරන්නේ. මම අර ටික ඔක්කොම කියන හිතපු දැනුම හොඳටම තියෙන පිරිසුදු දැනුම තියෙන ජීවිතය ගැන තමන් ගැන හොඳට හොයපු විචක්ෂණය කරපු මේ සියල්ලක්ම ඉස්මතු වෙනට මම කිව්වේ දැන් මම බණ කියන්නේ ඒ කියන්නේ බුදුරණවහන්සේගේ ධර්ම යන්න සාමුක්ඛංශික දේශනාවට සුදුසු මට්ටමක් යම් කිසි විදිහකට ඉස්මතු කළා. සාමුක්ඛංශ දේශනාව සුදුසු මට්ටමක්. ඒ කියන්නේ මෘදු විනීවරණ කර්මන්නේ ඔන්න ඔය ටික ඇති වුණාට පස්සේ තමයි සැබෑ බුද්ධ වචනයක් දෙන්න පුළුවන්. නැත්තම් සැබෑ බුද්ධ වචනයක් දෙන්න බෑ. ඒක දැනුමක් විතරයි. ඒක ශ්‍රුතයක් විතරයි. ශ්‍රුතය වෙන කෙනෙක්ගෙන් ඇහිච්ච දෙයක්. ඒ ඇහිච්ච කෙනා සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ. එච්චරයි. අර ටික ආයතන වන්මන් අර කිව්වේ. ඒකයි මේ ඔයාලට දෙවෙනි පාර්ශ්වයක් කියලා බලන්න එකපාරට එනවා කියන කාරණාව පුළුවන් නම් හොඳයි. සූත්‍රයේ දෙවෙනි පාර්ශ්වයක් කියලා බලන්න යනවා කියන්නේ. හැබැයි ආයි බලන්නට ඕනේ. දැන් මම පිටින්නේ මෙහෙවන්නේ. අපි ඒකේ මේ කලින් ගත්ත දැනුමේ කරුණු තරගෙන ෂෝක් එකට දෙවෙනි පාර්ශ්වයක් කියලා වටහාගෙන සක්කායට අහුරු කර ගන්නවද නැද්ද කියලා බලන්න ඕනේ. නැත්නම් අපට වෙන්නේ රූපේ නැති දනිච්චද කිව්වට පස්සේ අන්න දෙවෙනි පාර්ශ්වයක් කියලා යද්දි අරහේ දැනුමට ගිහිල්ලා ඒ දැනුම මෙතෙන් අරගෙන දෙවෙනි පාර්ශ්වයක් කියලා හිතාගෙන ඕනේ කියලා ඔපෙම ගලප ගන්න එක. ඒකෙන් නම් දෙවෙනි පාර්ශ්වයක් කියන එක මේ ඒකත් සාමාන්‍යස මේ මට කරන්න පුළුවන් එක නෙවෙයි කියලා මට දැසක් තියෙනවා. මට කරන්න මෙහෙමයි. මට කරන්න පුළුවන් මට යමු වෙන්න පුළුවන්. හැබැයි අපි දක්ෂ වෙන්න ඕනේ නිවැරදිවම දෙවෙනි පාර්ශ්වය වෙන්න. ඒ කියන්නේ අපි දක්ෂ වෙන්න ඕනේ පරිබාහිර කිසිදු දැනුමක් නොගන්න. ඒ සූත්‍රෙට විතරක් යන්න. ඒ සූත්‍රෙට විතරක් ගිහිල්ලා අපි අලුත් අය වෙන්න ඕනේ. අපට ඕක බෑ කරන්න දෙයක්. දැන් සූත්‍රය බලනකොට දැන් මම ඇත්තට මම ওই හැම වෙලෙම කියන්නේ මම සූත්‍රය බලන ওই විදිහට. ඒ කියන්නේ සූත්‍රය බලනකොට අපි දෙවන්නා වෙලා අහන කෙනා වෙලා නොදන්නා මම මගේ භාෂාවෙන් කියන දෙයක් වෙන්නත් ඕනේ. නැත්තම් බෑ. ඒ කියන්නේ එහෙනම් මම පාලි දැනගන්නට ඕනේ. නැත්තම් මගේ භාෂාවෙන් කියන දෙයක් වෙන්නේ නැහැ. ඒතර මම පාලි දැනගන්නට ඕනේ. මම පාලි දැනගෙන තමයි මගේ භාෂාව වෙලා තියෙන එක. එතකොට මගේ භාෂාවෙන් මම බුදුරණවහන්සේ කියන දේ වුන්කම් දෙනවා. දැන් මට හේදෙන යෙදීමත් එක්ක. එහෙම නැතුව දැන් එතකොට තමයි අපට විවිධ සූත්‍ර ඒ දෙයත් එක්ක ගන්න පුළුවන්. දැන් අපිට හැම වෙලෙම අපි දැන් මම ඊයේ ડોක්ටර්ගේ සංඥාව ගැන. එතකොට අපිට සංඥාව ගැන තියෙන කාරණාව එක තමයි අපි ඊට අදාළ සූත්‍රය බලන්න ඕනේ. හැබැයි අපි බලන්නට ඕනේ දෙවෙනි පාර්ශ්වයට බැහැගත්තාම පළවෙනි උත්තරමය බුදුරණවහන්සේට විතරක් නෙමෙයි. අපිට එහෙම බැයි නම් අපි බුදුරණවහන්සේට නැමුණා කියලා හිතාගෙන කලින් ගත්ත දැන් එතන බුදුරණවහන්සේ ඒ දැන් අපි ගත්තොත් කජ්ජනේ මේ අනත්ත ලක්ෂණේ රූපං නිච්ඡං වා එක්කනේ බුදුරණවහන්සේ අපට දැන් ඕක කියද්දි රූපේ හතරොච මහා භූත සතිමංච මහා භූතං උපාදාය රූපං තව රූපදීතිකෝ බික්ඛි තස්මා රූපං දැන් අපට තව දේවල් එනවනේ ඒව බුදුරණවහන්සේ කියන්නේ නේද එතකොට දෙවෙනි පාර්ශ්වයේ අපි දැනුමක් කරගෙන ගිහිල්ලා දෙවෙනි පාර්ශ්වය වුණා අතන කියන ටික විතරයි එතනින් බුදුරණවහන්සේගෙන් ඇහෙන ටික අන්න දෙවෙනි පාර්ශ්වය වෙනවා එතකොට තමයි අපි ඒකත් එක්ක හිතන්නේ අලුත් දේවල් දෙන්න බෑ එතකොට අපේ දැනුමක් නෙමෙයි ඔය කරේ කවරක් ගලකට ඉන්සල් තමයි මේ හිතුවත් එහෙමද දැන් ඒ කියන්නේ සූත්‍රයේ තියෙන කාරණාව තමන්ගේ යෙදෙන කාරණාව වෙන්න ඕනේ ඒ කියන්නේ අඳුම තරමේ යෙදෙන විදිහක් බවට පත් වෙන්න ඕනේ ඒ කියන්නේ අපි ගත්තොත් දැන් එකක් හරි අපට පුළුවන් පංච පාස්කන්ධ ගැනම රූප සංකල්ප ගැන පහම ගැන කියද්දී අපට මොනවා හරි කාරණාවක් එක්ක බලන්න පුළුවන් පහම නැති මොනවා හරි කාරණාවක් අපිට තියෙනවා ආයතන ගැන කියන කාරණා මොනවා හරි කාරණාවක් අපිට තියෙනවා. ඒතකොට අපිට ඒකත් එක්ක බලන්න පුළුවන්. දැන් ඇත්තට අපි මේ හැම එකම මානසිකාර කරලා තියෙද්දි අපට සාමාන්‍යයෙන් ඒ කියන්නේ ධර්මයේ කියන එක නෙමෙයි අපට සිහි කිරීමෙන් යෙදීම බවට පත් කර ගන්න පුළුවන්. බේන් හඳුන ගැනීම. බේන් නිදීම කියලා අපට යෙදෙන්නේ අපි ඉන්න කාරණාවනේ අපට ඒ බවට පත් කර ගන්න පුළුවන්. අපි ඒ බවට පත් කරගෙන අන්න අතෙන් යන්නට ඕනේ. ඒකයි බුදුරණවහන්සේ ඔය අනාත්ම ලක්ෂණ ධම්මචක්කේ කියන්නේ
කොණ්ඩඤ්ඤ තාපස හොතාපන්න වෙලා මාසයක් තිස්සේ ධම්මචක්කය වදාලානේ. 5 දෙනාම හොතාපන්න වුණේ ධම්මචක්කය අහලා. එතකොට 3 දෙනෙක් පින්ඩපාත යනවා, දෙන්නෙක් අහගෙන ඉන්නවා. ආයෙ දෙන්නෙක් පින්ඩපාත යනවා, 3 දෙනෙක් අහනවා. 4 දෙනෙකුට හොතාපන්න වෙන්නේ. ඒ එක්කෙනෙක් හොතාපන්න වෙලා ඒ ධම්මචක්කයමයි කියන්නේ. එතකොට ඒක කියන්නේ එයාලගේ අදාළ විදිය දැන් නන්දකුවන සූත්‍රය එකම නිහිලා කියන්නේ. ඕකම ආයේ නන්දක කියලා කියන්නේ. අලුත් දෙයක් කියන්නේ. අන්න ඒ වගේ එයාලගේ ස්වභාවය අනුව. දැන් මම ඔයාලගෙන් ප්‍රශ්න කරද්දි මම ඔයාලට විවිධ පැති කියන්නේ. දැන් අමද්දස්සී දෙකී කතා කරා. එතකොට දැන් ඒ කතා කරද්දි මම විවිධ පැති කියන්නේ. දැන් මට ඕන නැත්තේ උත්තරයක් නෙමෙයි. මට ඕන නැත්තේ ඔයාලගේ කෝණය වෙනස් කරන්න. කෝණය වෙනස් වුණාට පස්සේ තමයි ඒකට අනුගත වෙන්නේ. කෝණය වෙනස් වෙන්නේ නැතුව අපි දැන් ඉන්න කාරණාවෙන් මොන දේවල් කතා කරද්ද නැත්තේ. එතකොට අර ධම්මචක්කයේම බුදුරණවහන්සේ පංචවග්ගීලට ඒ පැහැදිලි කරේ එයාලගේ කෝණය වෙනස් වෙන විදිහට හැම වෙලෙම හැඩගස්සනවා. අන්න එතකොට තමයි හරියට මේ දේශනාවට අනුගත වෙන්න පුළුවන්. එතකොට එයාට හම් වෙන එකක් නෙමෙයි. එතකොට ඉතර වෙන එක. එතකොට එයාට මේ බද්දිය ඒ අයට ඔන්න දුක මේකයි කියලා ලැබුණා කියන එකක් නේ. දැන් අපට තුන්වෙනි පාර්ශවයක් කියලා හරි බලනකොට අපට ඉන්නවා බුදුරණවහන්සේ නම් පංචවග්ගීය වෙන අපිත් වෙනවා. අන්න බුදුරණවහන්සේ නිවන් දැකලා ඉන්නේ බුදු වෙලා ඉන්නේ අන්න අර කට්ටිය 5 දෙනාම අනත්තලක් කියන රහත් වුණා. දැන් අපි දැන් රහත් කියන කාරණාවේ අර්ථය දන්නවා නම් අපි ඉඳලා බුදුරණවහන්සේ ඉඳලා අනත්තලක් කියන පංචවග්ගීලා ඉන්නවා කියන කාරණාව හරිද? නෑනේ. එතකොට අපි එහෙනම් මේ තුන්වෙනි පාර්ශවයක් කියලා තේරුම් ගන්න කාරණා පොදු දැනුමක් විතරක් නෙමෙයි. ඇයි දැන් අපි මේ තනිකරම බුදුරණවහන්සේ ඉන්නවා පංචවග්ගීලා ඉන්නවා පංචවග්ගීලා අහලා පංචවග්ගීලා ධම්මචක්කය අහලා හොන්නනේ හොතාපන්න වෙනවා බුදුරණවහන්සේ පැත්තක ඉන්නවා ඊළඟට පුක්කුසාති අහගෙන ඉඳි පුක්කුසාති අනාගාමී වෙනවා බුදුරණවහන්සේ පැත්තක ඉන්නවා ධාතු භංග සූත්‍රය කියන්නේ. දැන් අපට අන්න අනාගාමී වෙච්ච පුක්කුසාති හම්බ වෙනවා රහත් වෙච්ච බුදුරණවහන්සේ හම්බ වෙනවා. අපිත් පැත්තක ඉන්නවා. මේ ඔක්කොම ඇත්ත. ඉතින් මේ ඔක්කොම ඇත්තයි කියලා ගත්තට පස්සේ අර්ථාන්විතව අනාගාමී බවවත් නැහැ අරහත්ත්වයවත් නැහැ ධර්මවත් නැහැ. ධර්මයේ සිදුවීමයි ලෝකයේ විවහාරය. දැන් මේ ඔක්කොම ලෝකේ විවහාර නෙමෙයි. ලෝකෙට කියනවා. අපි මේ ලෝකේ විවහාරයි ධර්මයේ සිදුවීමයි මේ දෙක පටල ගන්නවා. ලෝකේ විවහාරයෙන් දැනුම ගන්නට ඕනේ. ධර්මයේ සිදුවීම අපි එතෙන්ද ගිහිල්ලා බලන්නට ඕනේ. අපට තේරෙන අපි හිතන මට්ටම එක ඒ දේශනාව අපට ඇහෙනකොට අපි කොහොමද ඒක තේරුම් ගන්නේ කියලා. ඒ දේශනාව අපට ඇහෙනකොට අපි ඒක තේරුම් ගන්න ඕනේ කියලා. අවංකව. එතන ඉඳ තමයි අපට අන්න අපේ වැරද්ද අපිට වහගන්න අයින් කරන්න පුළුවන් වෙන්නේ. දැන් ඒක සාමාන්‍ය කෙනෙක් තේරුම් ගත්තට සාමාන්‍ය කෙනෙක් තේරුම් ගන්න කාරණාව තනිකර බොරුවන්නේ. මම මේකෙදි කියවන්නේ හිතන අයටයි කියන්නේ කියලා. සාමාන්‍ය කෙනෙක් අනිත්‍යයි කියන එකයි රූපය කියන එකයි අර වගේ එකයි වචනත් පටලවල භාෂාවත් පටලවල සම්පදායත් පටලවල ඔක්කොම පටලවනනේ තේරුම් ගන්න. එතකොට ලොකු අවුලක්. දැන් මම සුද්ධ කරේ ඒ අවුල. ඒ අවුලට යන්න දෙන්නේ නැති වෙන එක. ඊට පස්සේ දැන් මුලින්ම අහන්නට ඕනේ. නැත්නම් අපිට අපි ධාතු භංග සූත්‍රය හදි අනාගාමී වෙන්නේ. නේ? අනාගාමී වෙනවද නේ? අපි හරියට මේ පුක්කුසාතිගේ මට්ටමට අපේ හිත තිබ්බනම් අපි අනාගාමී වෙන්නට ඕනේ. බාහිර ධාර්මිකයේ මට්ටම තිබ්බනම් අපි රහත් වෙන්නට ඕනේ. දැන් අපේ කෝණම නැද්ද? අතන කිව්වා එතන ධම්මචක්ක කිව්වා අතන අනත්තලක් කියන්නේ කිව්වා අර දැන් අපිට අතනකුත් තියෙනවා මෙතනකුත් තියෙනවා අතීතයකුත් තිබ්බ අනාගතයකුත් තිබ්බ දැනුත් මම ඉන්නවා අර බුදුරණවහන්සේ අර පුක්කුසාති අපි ධර්මෙත් ඉන්නවලු. දැන් අපි ධර්මයේ ඉන්නවා නම් ඊතරන ප්‍රතිපදාවක් නෙමෙයි විය යුත්තේ. දැන් අපිට ධර්මයේදීමත් ඇත්ත. අතීතයේ තිබ්බ එකත් ඇත්ත. අනාගතයේ තියෙන එකත් ඇත්ත. පුක්කුසාදිට එකත් ඇත්ත. බුදුරණාහිට එකත් ඇත්ත. අර දහම්පරිය තිබ්බ එකත් ඇත්ත. අරවත් ඇත්ත මෙව්වත් ඇත්ත ධර්මයෙන් එකත් ඇත්ත. ඉතින් මේක පටලවිල්ල නෙමෙයි. අනිකර පටලවිල්ල. ඔන්නයි පටලවිල්ල දෙහන්නේ අපි හිමින් හැද ගහන්නට ඕන. එතනම සර කර්ම කුදාගෙන ගත්ත සක්කාය කෙනෙක් පිටින් කියන්න පුළුවන් නිසා තියෙන කාරණාත්. ඒක නෝ ඉන්න කටට කියන්න පුළුවන් වෙයි. ඒක ක්‍රමානුකූලව යන්නට ඕනේ. මට තේරෙන විදිහට මම කියන්නේ. මට තේරෙන විදිහට
මොකද මම මුලින් බණ කියන්න හිතුවේ නෑනේ කොහොමද? මම හිතුවේ මේවා නම් තේරෙන්නේ නැහැ කාටවත් කිව්වට කියලා. පස්සේ ඉතින් අර ටික මේක හැදීගෙන යනකොට ඊට අදාළ විදියට මට තේරෙනවා දැන් මෙහිමයි වෙන්නට ඕන නැත්තේ කියලා. මෙහිමයි වෙන්නට ඕන නැත්තේ කියලා. ඒ කියන්නේ අර කරුණ ටික සිදුවීමත් එක්ක. ඊට අදාළවයි කියන්නේ. අංග සම්පූර්ණ නේ. බුදුන් වහන්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේලාත් බැලු වෙච්ච කොට මේ කෙලින්ම කෙනෙකුට මේ බලලා අර කාර්ද බක්කුල සාන්නාසිට රහත් වෙන්න දේශනා කරන රහත් වෙලා. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේලා වෙන්න වෙන කාටවත් ඒකාන්තයෙන් පුළුවන් වෙන්න බෑනේ. හැබැයි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ තමයි අම්මා. අම්මවගේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේලාත් බෑ. සෝතාපන්න ඵලයේ යමෙක් ඉක්මවන්න පුළුවන් අග්‍රම කෙනා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ. එහෙම වෙච්ච සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ රහත් වෙච්ච කෙනෙකුට රහත් වෙන්න බණ කියනවා. අනිත් කයකට කතා කරන්න දෙයක් නැහැ. හැබැයි ඒ තමයි ශ්‍රේෂ්ඨම උත්තමය. බුදුරණවහන්සේ විතරයි හරියටම කියන්නේ. හරියටම කියන්නේ ඒ කෙනාට අදාළ විදිහට මේ කරුණ කියන්නේ. ඕනේ සායනාදලට වල දෙන්න පුළුවන් නිසා අපි දැන් මේක දිවි කරමුනේ. ඕනේ දැන් සාරිපුත්‍ර සායනාදලට ඉතින් හරියටම කරන්න බෑ. මෙච්චර වෙච්ච දේ මෙච්චර කරුණක් ස්වාමීන් වහන්සේ කොහොමද බෑනේ. ඉතින් එහෙනම් අපි මේ විදිහට මම කරන විදිහට මම හිතන විදිහට මේක හරියට. එහෙම හිතනවා. අයියේ. දැන් ඉතින් මොකද්ද වෙන්නේ? දැන් මගේ පැත්තෙන් සම්පූර්ණ නොවන එක සාධාරණයි. හැබැයි ඔයාලගේ පැත්තෙන් කොහොමත් මට බැරි වුණත් මගේ පැත්තට නැමින්නේ ඔයාලගේ පැත්තේ ප්‍රතිපදාවට සාධාරණ නැද්ද? සාධාරණයි. මට බැරි වුණත් ඔයාලගේ පැත්තෙන් ප්‍රතිපදාවට සාධාරණයි. ඔයාලගේ පැත්තෙන් අවසානනාදලට ඉතින් වරදින්න පුළුවන් නේ. ආර බුදුසානහට අර්ධනා නම් මෙහිමයි කියලා අපි අපේ පැත්තට ගෞරව කරගන්න. තියෙන අවස්ථාවක් නැති කරගන්න. සමාජයට වෙන්නේ දැන් පොල් මම මාර්ගවල කියන්නේ මම මොකක් හරි දෙන්නේ අවබෝධ කරලා මේක දන්නේ නැතුව කියනවා කියලා දැන් අර විදියට ඕනේ දැන් මට මෙහෙම එකක් තේරෙනවා ඉතින් සාන්නාස් එක තේරෙන්නේ නැහැ නේ මට මෙච්චර තේරෙනවා කියලා. ඉතින් ඒ නිසා මේ මෙහෙමයි කියලා ඊළඟට එහෙම යන්නේ. තමන්ගේ පැත්තමයි තහවුරු වෙන්නේ. බැරි වුණත් පුළුවන් වුණත් කියන කාරණා සාධාරණත්වයක් තියෙනවනම් තමන්ගේ පැත්ත නොදී නෙමෙයි එක හැරෙන්න වෙන දෙයක් නෙමෙයි. ඒ ඔක්කොම තෝරන නැත්නම් තුන්වෙනි පාර්ශ්වයේ නැති හිතන එක තුනක් තමයි. ඔක්කොම තුන්වෙනි පාර්ශ්වයේ. මෙතන දෙවෙනි පාර්ශ්වය වෙනට ඕන. අතීතයේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට බැරි වුණා කියන එක තුන්වෙනි පාර්ශ්වයක් කරගන්න නැතුව ප්‍රතිපදාවෙන්ම කල්යාණ මිත්‍රෙකුට නැවීම කියන කාරණාව දෙවෙනි පාර්ශ්වයක් කරලා වැඩ පිළිවෙල වෙන්නට ඕනේ. නැත්නම් ඒකත් තුන්වෙනි පාර්ශ්වයක් කරගන්න. ඉගෙන ගන්නනේ. ඉගෙන සජීවීව එහෙම වැඩ ඉන්න මේ කල්යාණ මිත්‍රයෙක් එක්ක දෙවෙනි පාර්ශ්වයට එනවා කියන එක ටිකක් අරකට පහසුයි නේද? පහසුයි. ඒ කියන්නේ අරකට ඒක තමයි තීරුවම. ඒක නේද? දැන් අපිට බලෙන් කොහොමද ගෙරෙන්නේ? ඒ කියන්නේ අරක ගොඩක් අමාරුයි. ඒක අමාරු කෙනෙක් ලොකු හැකියාවක් තියෙනවා. මම ඒක කරවන්න උත්සාහ කරන්නේ. මොකද ඒක ලොකු හැකියාවක් තියෙනවා. දැන් සාන්නාසේ තනියෙන් අම්දිනේ කරලා ඉවරද? ඒක තමයි අනේ මේ දෙවෙනි පාර්ශ්වයට අධ්‍යයනය කරන්න පුළුවන් නම් ඒක ඉතින් ආයේ තමන්ගේ පැත්තෙන් හැබැයි දැනුම ගලපන්න බෑ. අපි මේ දෙවෙනි පාර්ශ්වයේ වෙලා ඉන්නවා කියලා අතන කජ්ජනීය සූත්‍රය අරගෙන කියනවා අර කිහිම කියනවා අර කිහිම කියනවා ඒ බෑ. ඒ අපි අපේ තුන්වෙනි පාර්ශ්වයක නෙමෙයි අපි ඊට වඩා ගිහිල්ලා.